අයිබෝන් ප්‍රේක්ෂක නිදහස ලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබ අභියස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. මේ වෙනකොට අපේ රටේ පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇති වෙලා තියෙන මොහොතක්. කොරෝනා පිළිබඳ දෙවන කැරැල්ලක් පිළිබඳව කතිකාවතක් ඇති වෙන මොහොතක්. අනෙක් පැත්තෙන් මේ ඇතුලේ ඡන්දයක් තියන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ ඔබ ඔබෙම ප්‍රශ්න කරන මොහොතක්. ඒ ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවාදෝ කියලා ඔබේ හිත ඇතුලේ සැකයක් මෝදු වෙන මොහොතක්. අනෙක් පැත්තෙන් ගම්පහ වැඩිම මනාප ගන්න කවුද කියලා ඔබ පූර්ව ප්‍රචාරක පටය ගන්නකොට ප්‍රසන්න රණතුංග මැතිතුමා එතන ඉන්නවද කියලත් ඔබ මේ ප්‍රශ්න කරපු කාලයක් ඔබ පහුගිය දින කිහිපේ පසු කළේ. අපි සූදානම් මේ සියල්ලටම අද ප්‍රශ්න කරන්න කොන්දේසි විරහිතව අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද තීරණයට ඔබට දැනුවත් කළ පරිදිම සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යතුමන් ප්‍රසන්න රණතුංග මැතිතුමන් අයිබෝන්. අපි එතුමන්ගෙන් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කරන්න සූදානම්. එකක්, පහුගිය කාල සීමාව තුළ දේශපාලන භාවිතාව, මේ වෙනකොට එතුමාගේ සිද්ධ වෙන දේශපාලන භාවිතාව, අනෙක් පැත්තෙන් එතුමාට යම් තැන්වල චෝදනා එල්ල වුණා. ඒ සියල්ල පිළිබඳවත් අනෙක් පැත්තෙන් එතුමා නියෝජනය කරන ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වන ක්‍රියාත්මක වීම කොහොමද කියන කාරණය පිළිබඳව අපි ප්‍රශ්න කරමු. මොකද හෙට තැපැල් ඡන්ද භාවිත කරන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා බොහෝ දෙනෙකුට. ඒ නිසා අපි මේ ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න සූදානම්. මම කැමතියි වැඩසටහනේ ආකෘතිය තුළ ඔබතුමාගේ දේශපාලන ප්‍රවිෂ්ඨ වීම කොතැනද සිද්ධ වුණේ කියලා මුලින්ම දැනගන්න. දසුන් මම මගේ දේශපාලනයට මගේ තාත්තත් එක්ක මම දේශපාලනයට සම්බන්ධ වෙච්ච නිසා ඇත්තටම මම ඕස්ට්‍රේලියාව උසස් අධ්‍යාපනයට ගිහිල්ලා මම ලංකාවට ඇවිල්ලා ආපහු යන්න බලාගෙන ආපු කෙනෙක්. ඒ වෙලාවේ තාත්තා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙනවා මිනුවන්ගොඩ ආසනයේ සංවිධායක හැටියට. ඒ ඉන්න අතරතුරදී තාත්තගේ දේශපාලනයට තමයි මම සම්බන්ධ වුණේ. ඊට පස්සේ ඔය අතරතුර මම මර්කට් ක්‍රෙඩිට් ආයතනයේ රැකියාවකට ගියා. ගිහිල්ලා ගම්පහ යුනියන් ඇෂුරන්ස් සමාගමේ කල්පනාකරුවෙක් හැටියට තමයි අවසානයේ මම කටයුතු කරගෙන හිටියේ. ඒ වෙලේ 88 89 භීෂණයත් එක්ක ඇති වෙලා තිබිච්ච තත්ත්වෙත් එක්ක මම ගොඩාක් ජනතාවට කිට්ටු වුණා. මොකද මම තාත්තත් එක්ක අතුරුදහන් වුවන් සොයා බලන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම ගියා. ඒ වෙලාවේ සිරිමාව මැතිනි තාත්තව තමයි පත් කරලා තිබ්බේ අතුරුදහන් වූ ස්වන් සොයන්න. එතනදී ඒ අවස්ථාවත් එක්කම මට 93 පළාත් සභා මැතිවරණයට ඉල්ලන්න අවස්ථාවක් ලැබුණා. මම බලාපොරොත්තු වෙච්ච එක නෙමේ. මොකද මම පළාත් පාලන මැතිවරණ ඉවරලා තාත්තට උදව් කරලා රට යන්න බලාගෙන යන්න ආපු කෙනෙක්. කොහොම හරි ආපහු ඒ මැතිවරණයත් එක්කම මම පළාත් සභාවේ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ 4 වෙනියට වැඩිම ඡන්ද ගත්තා. චන්දිකා මැතිනි එක වුණා, 2 ෆිලික්ස් පෙර මන්ත්‍රීතුමා වුණා, 3 නන්දසේන මන්ත්‍රීතුමා වුණා. මේ 3 දෙනාම ආසන සංවිධායකවරු. සංවිධායකවරු නොවන කෙනෙක් හැටියට මම තමයි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්තේ. ඒ අරගෙන පළාත් සභාවේ මන්ත්‍රී ධූරයක ඉඳගෙන කටයුතු කරා. ඒ කටයුතු කරද්දි මට ඕන උනේ පළාත් සභා මන්ත්‍රීකමේ දිනවල ආසනේ මම ආපහු දේශපාලෙන් අයින් වෙලා මම තාත්තට උදව් කරන්නම් හරි වෙන මට එහෙම ක්‍රියාකාරී දේශපාලනය දෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඉවර වෙලා ජයග්‍රහණය කරායින් පස්සේ මම චන්ද්‍රිකා මැතිනි මහමැති උනේ. මම කිව්වා මැඩම් දැන් මම අයින් වෙන්න ඕනි කිව්වා. නෑ පාර්ලිමේන්තු මැතිවරණයක් ඉස්සරහට එනවා ඔයා ඉන්න ඕනි කියලා තියාගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට මගේ තාත්තා ඉදිරිපත් වුණා. ඉතින් තාත්තගේ ඡන්දේ චන්ද්‍රිකා මැතිනිගේ ඡන්ද වැඩවලට අපි වැඩ කරලා චන්ද්‍රිකා මැතිනිය ඒ වෙලේ අපි ආණ්ඩුව ගත්තා. තාත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා. මයි තාත්තයි ගියා එතකොට අත්තනගල්ලේ වලව්වට මේ කතා කරන්න. දැන් දිනලා ගියේ කතා කරන්න. මම ඒ වෙලෙත් හිතුවා මේ දැන් ඉතින් මගේ කීප ඉල්ලීම ඉවරයි. දැන් මං යන්න වෙලාව හරි කියලා මං ගිහිල්ලා මැඩම් කිව්වා මැඩම් මම මේ යන්න හදන කොහෙ යන්නද ඔන්න ගිහිල්ලා දිවුරුම් දෙන්න කිව්වා. මම තාත්තයි මම මූණට මූණ බලාගත්තා මොකටද කියලා. මං එතකොට අවුරුදු 24 නැත්නම් 25යි. නෑ ගිහිල්ලා දිවුරුම් දෙන්නයි මම මොරිස් රාජපක්ෂට කිව්වනේ වට පළාත් සභාවේ ඇමතිකමට දිවුරුම් දෙන්න කියලා. මොකද මට උඩින් හිටිය 3 දෙනා පාර්ලිමේන්තු ගිහිල්ලා. ඊට පස්සේ මම ඒක බාර ගන්නවද නොගන්නවද කියලා හිටියේ.
ඊට පස්සේ තාත්තම ඉඳන් කිව්වා ඉතින් කාටවත් හම්බෙන්නේ නැති අවස්ථාවක් මේක බාර ගන්න කියලා. මං කිව්වා තාත්තා මට එහෙම අත්දැකීමකුත් නැහැ. මම කොහොමද මේ වගේ එකට අත ගහන්නේ කියලා. දැන් ඔය අරගන්නකෝ කරගන්න පුළුවන් කියලා බාර දුන්නා. මං හිතන්නේ අඩුම වයසින් පළාත් සභාවේ අමාත්‍ය ධූරයක් ගන්න හම්බුනේ මට. ඒ අමාත්‍යංශයේ ඉඳගෙන කටයුතු කරද්දී මොරිස් රාජපක්ෂ මැතිතුමා නැතු වුණා. ඊට පස්සේ ඒ අවස්ථාවේ සුසිල් ප්‍රේමජයන්ත තමයි ඊට පස්සේ මහමැති වුණේ. ඒ අතරතුර ඒ කාල සීමාවේදී මම මහමැති වැඩ බලන්නත් පටන් ගත්තා. ඉතින් ඔහොම තමයි මගේ දේශපාලනයට අවතීර්ණය වුණේ. අද වෙනකොට ඔබතුමා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා. එතන දක්වා ඇවිල්ලා තියෙනවා. අන්න එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා විදිහට ඔබතුමා මේ කරන කටයුතු ටික සාධාරණද කියලා. එතෙන් එන්න කලින් ඔබතුමා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරුවා කිව්වා. අපේ රටේ සාමාන්‍ය පෙළ සමත් වෙලාද ඔබතුමා යන්නේ ඕස්ට්‍රේලියාවට? අනිවාර්යයෙන් සාමාන්‍ය සමත් වෙලා මට AFS ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා නිව් සවුත් වල කොෆ්සාබෝල ඔරාරා හයි ස්කූල් එකේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ලැබලා තමයි අවුරුද්දක් මම ඉඳලා තමයි මම ලංකාවට ආවේ. යන්න ආවේ ආපහු යන්න බලන්න මම උසස් පෙළ කරේ එහෙදි තමයි ඔය සිද්ධිය කරලා මම ලංකාවට ඇවිල්ලා. ඔබතුමා යන්නේ ස්කෝලර්ෂිප් එකක් හම්බෙලාද නැත්නම් ලංකාවේ අධ්‍යාපනය හදාරන්න ඔබතුමාට එතන බාධාවක් වෙටිච්ච හින්දාද? නෑ මට බාධාවක් නෑ. මට O level සමත් වෙලා මට ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ AFS ස්කෝලර්ෂිප් එකක්. ඒ ස්කෝලර්ෂිප් එකෙන් අනුව තමයි මං ගියේ. නතු ඒ කාලේ සල්ලි වියදම් කරලා මේ බාධා සල්ලිකාරයෝ වගේ යන්න පුළුවන් කමක් වාතාවරණයක් අපිට තිබුණේ නෑ. ඒ වෙලාවේ ස්කෝලර්ෂිප් එකට ඒ රජයෙන් වලින් සම්පූර්ණ අනුග්‍රහය ඇතුව ගිය නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. එහෙම නැතු ඔබතුමා මේ වෙනකොටත් අපස සාමාන්‍ය පෙළ සමත් වේදිකාවේ කියන්නේ බොරු. අනේ එතුමා ඉතින් හැමදාම ඔය කීපු කෙනා හැමදාම බොරු කියලා තමන්ගේ වාසියට කතා කරපු කෙනෙක්නේ. හැබැයි සමහර වෙලාවට දැන් ඇත්තටම සමත් වුණා කියන අය එහෙම පෙන්වන්නේ නැහැ. දැන් පහුගිය කාලේ ජනාධිපතිවරණයත් ඔබතුමාලා කෙනෙකුට චෝදනා කළාට සමත් කියලා. හැබැයි පෙන්වුවේ නැහැ මම එතනින් එහාට අධ්‍යාපනය හදාarලා තියෙනවා කියලා. මම කාටවත් චෝදනා කරලා නැහැ මම අට සමත් නැහැ කියලා. මම මගේ ගැන මට කියන්න පුළුවන්. මට තව කෙනෙක් ගැන කියන්න බෑනේ. එහෙම කියන්න පුළුවන් බොරුකාරයෙකුට විතරනේ. මං ගැන දන්නේ මං විතරයි. මං සමත්ද නැද්ද කියලා මන්නේ දන්නේ. නොදන්න මිනිහෙක් කියන්නේ මොකද? එතකොට ඌ බොරුකාරයෙක්. එතකොට එයා බොරුකාරයෙක්. ඉතින් මට ඒක අදාළම නැහැ. මට මර්කන්ටයිල් වගේ ආයතනයක විධායක ශ්‍රේණියක තනතුරක් ලබන්න කල්පනාකරුවෙක් වෙනවා නම් අටපාස් කෙනෙකුට දෙන්න බෑනේ. මම ගම්පහ යුනියන් ඇෂුරන්ස් සමාගමේ කල්පනාකරු හැටියට වැඩ කටයුතු කරේ. අවසානයේ මම දේශපාලන ඇමතිකම ගන්නකොට මම එතනින්ද තමයි අස්වීමක් දුන්නේ. එතකොට අට සමත් කෙනෙක් වෙන්නේ කොහොමද? අට සමත් කෙනෙකුට ඒ වගේ තනතුරකට යන්න. ඉතින් ඒකෙන් එයාගේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම ඒක යට උත්තර දෙන්නේ නැත්තේ. දේශපාලන බලපෑමෙන් නෙවෙයි රැකියාව හම්බුනේ. යුනියන් ඇෂුරන්ස් එක අපිට ඒ කාලේ රජයේ ආයතන වලට යන්න බෑ. අපි එදා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, තාත්තලා හිටියේ විපක්ෂේ. අපිට දේශපාලන පරිගැනීම් තිබුණා. අපිට රාජ්‍ය සේවකයෙකුට යන්න බෑ. අපි ගියේ පෞද්ගලික අංශවලට. මම ඇත්තටම රක්ෂණ සංස්ථා යුනියන් ඇෂුරන්ස් එකට යන්න ඉස්සෙල්ලා මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ මම වැඩ කරා කැෂියර් කෙනෙක් හැටියට. ඉඳලා තමයි මම ප්‍රොමෝෂන්ස් අරගෙන ඉහළ තනතුරකට ඇවිල්ලා අවසානයේ මම 93 පළාත් සභාවට එනකොට යුනියන් ඇෂුරන්ස් සමාගමේ කල්පනාකරුවා. ඒ ආයතන වලට එහෙම ගන්නවද අට සමත් අය මේ උසස් ඒ කියන්නේ එක්සිකියුටිව් ග්‍රේඩ් එකට නැහැනේ. ප්‍රසන්න රන්තුක මැතිතුමනි දැන් ඔබතුමාලාට පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න අපේක්ෂකත්වය ලබා දෙනකොට අපේක්ෂක මණ්ඩලයක් තියෙනවානේ. මේ මණ්ඩලයේදී අධ්‍යාපන සුදුසුකම්ෙන් බලනවාද? අනිවාර්යෙන්ම ඒගොල්ලෝ බලනවා. ඒ බලනවා අපේ අධ්‍යාපන අපේ ප්‍රොෆයිල් එක අපි දෙන්න ඕනේ. අපේ මම ඇමතිවරයෙක් හැටියට කටයුතු කරද්දී මගේ වෙබ්සයිට් එකට ගියාම ඔය ඔක්කොම බලන්න පුළුවන්. ඉතින් මට තේරෙන්නේ නැහැ ඕක ඔච්චර කතා කරන් දෙන්නේ මේ සාමාන්‍ය මෝඩ මිනිස්සෙක් අහන ප්‍රශ්නයකට ඔච්චර කාලයක් අපි ගත කරන්න ඕනේ. ඊට වඩා කොච්චර ඔබතුමාට ප්‍රශ්න තියෙයිද අහන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මූලිකම ප්‍රශ්න කොට නැගෙන්නේ නොතනින්. අපිට පහුගිය කාලේ සමහරලාට ආචාර්ය කියලා තනතුරු ගන්නකොටත් එතනත් ප්‍රශ්නාර්ථයක් තිබුණානේ. මෙහෙමයි. මම හරි විවෘතව කතා කරන කෙනෙක්. කෙලින් කතා කරන කෙනෙක්. කෙලින් කියන දෙයක්. එතකොට මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මම එයා කවුද මගෙන් අහන්න? ඔය ආපු කෙනා උන්ට අයිතියක් මොකද්ද? එතුමාට මම කියපු කතාවකට වැට රිදුණා. රිදුණාම එතුමා ඔක කිව්වා. ඉතින් මම එයාට උත්තර දෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය සිංහේ බල්ලෙක් එක්ක රණ්ඩු කරන්නේ නැහනේ. එතකොට මම කියන්න ඕන දෙයක් කියලා
මම ඒක නැවැත්තුවා. එහෙම නැත්නම් ඔබතුමාට අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි ඔය රණ්ඩුව නවත්තන්න කියලා කිව්වා. ජනාධිපතිතුමා නෙමෙයි ඇත්තටම බැසිල් රාජපක්ෂ මැතිතුමා මට කතා කරලා කිව්වා මෙහෙම අපි එකට ඉල්ලන කණ්ඩායමක් තුල ඔය වගේ වාග් ප්‍රහාර එල්ල කරොත් ඒක හොඳ නැහැ කියලා. මම කිව්වා මම නෙමෙයි ඒක පටන් ගත්තේ. මම කිව්වේ මෛත්‍රියට ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා විතරයි. එතකොට එයා ඒක ගාගත්තට මට කරන්න දෙයක් නැහැ. ඉතින් රිදෙන අයට රිදුනා. මම අනාගත අවදානමක් ගැන රටේ ජනතාව දැනුවත් කරා. මම කිසිම වෙලාවක කියලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපයි කියලා. ඉතින් ඔබතුමා කියන්නේ ඒකනේ. නෑ. ඒකනේ වැරද්ද. ඕක තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සමාජිකයන්ගේ හැඳුන්වලට පක්ෂයක්. මමත් ශ්‍රී ලංකාකාරයෙක්. 77 අපේ ගෙවල් ගිනි තිබ්බා. අපිව මහපාර්ත දැම්මා. අපේ තාත්තලා මේ පක්ෂය රැක්කා. මම පක්ෂය වෙනුවෙන් විශාල අපි කැපකිරීම කරලා තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දොස් කියන්නේ නැහැ. මම කිව්වේ මෛත්‍රීපාල සිරිසේනට කෑවිච්ච කෙනෙකුට දෙන්න එපයි කියලා. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුද? ඔහු සභාපති. ඉතින් ඔබතුමා නොකිය කියන්නේ සභාපති වැරදීනේ. ඕකනේ වැඩේ. පක්ෂය මං කිව්වද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපයි කියලා? මම කියලා නැහැ. මම කියන්නේත් නැහැ. මොකද ශ්‍රී ලංකා එක තමයි අද පොහොට්ටුවේ අපි සියලු දෙනාම පොහොට්ටුව කියන්නේ අද දකුණු ආසියාව අපි දෙවිනි වෙලා තියෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ පක්ෂයක් හදලා මේ පක්ෂය මෙච්චර ශක්තිමත් පක්ෂයක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව අපිත් එක්ක එක්ව වෙච්ච හින්දා. එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජාතික ආණ්ඩු හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරන් ගිහිල්ලා අලියගේ නැට්ට ගැට ගහනකොට සංඝ වේද ගුරු ගෝවි කම්කරු කියන පංචමල්ල වේගයේ නියම ශ්‍රී ලංකාකාරයන්ට බණ්ඩාරනායක මහත්තයා එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා සිංහල මහසභාව හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගෙන එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව යන්න. එතකොට අපේ අය ගිහිල්ලා ඒකේ ගැට ගහනකොට නියම ශ්‍රී ලංකාකාරයෙකුට එතන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔය පැන දේශපාලනය කරන තනතුරු අරදාන වරප්‍රසාද වලට ගියායට විතරයි එතනට යන්න පුළුවන්කම තිබුණේ. හැබැයි උතන වර්තමානයේ වෙනකොට කතිකාව නිර්මාණය වෙලා තියෙන දැන් ඔබතුමා කියනවා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවුණු කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා ඔබතුමා කියන්නේ නැහැ කියලා මම පැහැදිලි. ඔබතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා. ඔතන තියෙන්නේ පෞද්ගලික ආරවුලක් නෙවෙයිද? මගේ මොකද්ද පෞද්ගලික? එතුමාගේ මගේ බෙදා ගන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඔබතුමා 2015 ඉල්ලීමක් කරනවා එතුමාගෙන් ඔය ජාතික ආණ්ඩුවට යන්න. ඒකට අවස්ථාවක් නොදෙච්ච නිසා මේ අර්බුදයක් නිර්මාණය වීමක් කියලා කියනවා. මට තේරුන්නේ නැහැ ඔබතුමා. ඔබතුමා 2015 ජනවාරියට මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වුණාට පස්සේ ජාතික ආණ්ඩුවක් හදනවනේ. ඔව්. ඒකේ සමාජිකත්වයක් ගන්න ඔබතුමා යම් උත්සාහයක් ගන්නවා. මම විරුද්ධ වෙච්ච කෙනා. මම 2015 මහින්ද මහත්තයා පෙරදුනාම මහින්ද මහත්තයාගේ ළඟම හිටපු මිනිස්සු මහින්ද මහත්තයාව දාලා යනකොට මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී හිටියේ මම දූරධාරියෙක් හැටියට. කවුරුත් හිටියේ නැහැ. අද ඔය කය ගන්න කවුරුත් හිටියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් එල්ලීම කරලා ඒ අවස්ථාව නොලබුණාට පස්සේ සම්වැරදි. මම මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගාවට ගියෙත් නැහැ. එකම අවස්ථාවයි ගියේ මම කතා කළේ නැහැ. නෑ මම කතා කරේ මට අදාළ වුණේ නැහැ. මම හිටියේ දේශපාලන ස්ථාවරක. ඒක මුළු රටම දන්නවා. ඡන්දෙන් පස්සේ මහින්ද මහත්තයා පරිදිලා ගමට ගින් එස්සෙල්ලම ආවේ මගේ නිල නිවාසෙට. එතකොට මම මොකටද මෛත්‍රීකාවට යන්නේ? මම මගේ දේශපාලන ස්ථාවරයක් හිටියා. අපි හිටියා රට බේරගත්ත නායකයා. මේ රට යුද්ධයෙන් බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම හොයලා බලන්න ඔබතුමල්ලා ඕනම කෙනෙක්ගෙන් අහන්න මම මහමැති වෙලාවේදීවත් මහින්ද මහත්තයා බලයේදීවත් මම මහින්ද මහත්තයාත් එක්ක ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. මම මහින්ද මහත්තයාගේ වාහනයකවත් ගිහිල්ලා නැහැ. මේක මම මහින්ද මහත්තයාත් බලන් ඇතින් සමහර විට මේක අහන්න බොරු නම් මම කවදාවත් ගිහිල්ලා නැහැ මහින්ද මහත්තයා ජනාධිපති කාලේ. හැබැයි ජනාධිපතිකමෙන් එතුමා පෙරදුනාම තමයි මම මහින්ද මහත්තයාට අපිට තිබුණා හෘද සාක්කියක්. රට බේරගත්ත නායකයා. ඊළඟට 2009 මිනිස්සු කොඩි අරන් පාරවල් වල පෙළපාලි ගියා. අර LTT ප්‍රභාකරන ඝාතනය කරයින් පස්සේ. ඒ වෙලාවේදීත් මේ රටේ මිනිස්සුන්ට අපිට ලොකු ආදරයක් තිබුණේ එතුමාට ගෞරවයක්. ඊට පස්සේ එතුමා 2010 ඡන්දෙන් දිනලා ලංකාවම වැඩ බිමක් බවට මේ රටපත් කරා. අපි ඒකේ කොටස්කාරයෝ වුණා. අපි මිනිස්සුන්ට බය නැතුව ගම්වල හරි ආඩම්බරෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් හදුවා. අපි ඒ තරම් වැඩ කරා මිනිස්සුන්ට. අපි රස්සාවල් දුන්නා. අපි නොකරපු දෙයක් නැහැ කොටින්ම කියන. ඒ මිනිස්සයව බොරු කියලානේ පෙරද්දුවේ කුමන්ත්‍රණයකේ. බොරු කියලා පරද්දනකොට එදා ඒ කටයුත්ත කරපු
මෛත්‍රීපාල ජනාධිපතිතුමා මොනවද රටට නොකිව්වේ? රත්තරන් අස්සයෝ ගැන කිව්වා. ඒ රාජකුමාරවරු හෙලිකොප්ටරෙන් ගිහිල්ලා අස්සයෝ පැදලා කොළඹට එනවා කිව්වා ජනතාවගේ සල්ලි වලින්. ඒ වගේ කතා කරපු කෙනෙක්නේ. එතකොට ඒ වගේ කෙනෙක් විශ්වාස කරලා දේශපාලනයක් කරන්න බෑනේ. මම මේ කතා කරේ ඕක ලොකු කතාවක් තියෙනවා. ඔබතුමාට වෙලාව තියෙනවා නම් මම මෙතන ඉඳන් පටන් ගන්න. මොකද සාමාන්‍ය පක්ෂයේ සභාපති ලේකම් ධූරයට තියාගන්න තමන්ට විශ්වාසවන්ත හොඳම කෙනෙක්ව. එහෙම කෙනා ආපකාලා පවදාට ගිහිල්ලා වේදිකාවේ වාඩි වෙලා පොදු අපේක්ෂකයා වෙනවයි කියන්නේ එතන ලොකුම වැරද්දක් කරනවානේ එතුමා. එතුමා වගේ මහින්ද මහත්තයාට ඒකට වැරද්දක් කරලා දෙනවා. විශ්වාසවන්තම කෙනා නෙවෙයි හරියට විශ්වාසවන්තම කෙනා තෝරගන්න මහින්ද මහත්තයා අසමත් වෙලා තියෙනවා. වෙලා ඇති. කාලා බලන්නේ නැහනේ. කතාවෙන් හොඳයිනේ. කොච්චර ලස්සනට කතා කරමුද? අපිට කතා කරන්න බෑනේ එහෙම. ඉතින් එතුමා ඒ විදිහට ගියා. ඊළඟට මැතිවරණයේදී තනිකර රාජපක්ෂලාට මඩ ගැහුවා. ඒකට අවුරුදු ගාන රාජපක්ෂලාත් එක්ක ඉද්දි එව්වා ඒ වෙලේ කියන්න තිබ්බේ නැද්ද? ඊළඟට දින්නයින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයව කණෙන් අල්ලලා එළියට දානවා. දීමුජාරත් මහත්තයව. 46ක් මන්ත්‍රීවරු ඉන්න රනිල් වික්‍රමසිංහ අගමැති කරනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණීකරණය කරන්න පුළුවන්ද දැන්? බෑනේ. ඊළඟට එච්චර වෙලා තියෙද්දි ඊළඟට පක්ෂ සභාපතිකම දෙන වෙලාවේ ඒ වෙලාවේදීත් මහින්ද මහත්තයා ඇවිල්ලා කිව්වේ මොකද්ද ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වේ මොකද්ද? ගම්වල අපේ මිනිස්සුන්ට ගහනවා සර් මේ පක්ෂේ සභාපතිකම දුන්නොත් බේර ගන්න පුළුවන් කියලා. මම ඉඳන් කිව්වා සති දෙකක් ගුටි කමු. අපි ගුටි කාලා පුරුදුයිනේ. ගුටි කමු සර් ඔක දෙන්න එපා කියලා. මහින්ද මහත්තයා කිව්වා අපේ මිනිස්සු ගුටි කනවන මට මොකටද ප්‍රසන්න මේක ජනාධිපතිකම නැති වෙච්ච එක කියලා අපේ ගෙදර ඉඳලා උදේ ගම්මන්පිල ඇමතුමා සාකි මායිතුමයි තමයි අන්තිමට හිටියේ. එතුමා ගිහිලා කතානායකතුමාලාගේ ගෙදරට ගිහින් බාර දුන්නේ. දෙනකොට මොකද්ද කිව්වේ? අපේ පාක්ෂිකයින් පලිගන්න එක නවත්තන්න කියන්නේ. හැබැයි මොකක්ද උනේ? එතුමා ඊට පස්සේ දවසේ ඉඳන් මොකද කරේ? රාජපක්ෂලාගේ පුතු දෙන්නම් මහින්ද මහත්තයාගේ හිරේට ගන්න කටයුතු කරා. දැන් මම නෙමෙයිනි කියන්නේ විජේදාස රාජපක්ෂ වෙච්ච දේවල් කියනවනේ. දින වකවානු දාලා අගමැතිතුමයි ජනාධිපතිතුමයි පාටලි චම්පිකයි රාජිතලා අනුර කුමාරලා පොලිසිය නිලධාරීන් ගෙන්නලා දින වකවානු කියලාලුනේ හිරේට ගන්න උපදෙස් දුන්නේ. දැන් එව්වා මේ මම හදනවනේ මේ මාධ්‍යවල ගියපු දේවල් මම මේ කතා කරන්නේ. දැන් ඒව අපි නොදන්න කරුණුනේ ඔය කියන්නේ. ඔව් දැන් ඔබතුමා ඔය කියන කාරණේ හරි. පසුබිම අපි ඕක දැන් අර සරලව කිව්වොත් ඕක පට්ට ගහලා තියෙනවනේ ඔය කතාව. එතන නෙවෙයි තියෙන ගැටලුව. දැන් ඔබතුමාට තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මට තියෙන එතන තමයි ප්‍රශ්නේ. නෑ ඒක තමයි. දැන් එතන ඔබතුමාට තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක පෞද්ගලික ගැටලුවක් නම් ඉතින් මගේ පෞද්ගලික එකක් වෙන්න මට මොකද්ද ප්‍රශ්නේ? මම මේ කියන දේ ඔබතුමා තේරුම් ගත්තේ නෑ. එහෙම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. එතකොට ඒ වගේ කෙනෙක් අද ඔච්චර වෛර කරපු කෙනෙක් පොට්ටුව අපි පක්ෂයක් හදනකොට අපිව පාරවල් දිගේ ඇවිද්දවනවා කියලා මේ පක්ෂේ හදුවොත් අපිට හිරියර කරනවා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා හිරේ දාලා ඒ ඔක්කොම කරපු කෙනා දැන් ඇවිල්ලා පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලද්දි අපිට සැකයක් හිතෙන්නේ නැද්ද? හරි දැන් එතනදී ඔබතුමාට කියන්න පුළුවන් වේදිකාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්ද දෙන්න. මෛත්‍රීපාල මහත්මයාගේ ඒ එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අනිත් සියලු දෙනාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තීන්දුව තුල ඉන්නවා කියලා ඔබතුමා කොහොමද උපකල්පනය කරන්නේ? මම උපකල්පනය කරනවා නෙමෙයි. ගෑවිච්ච කියන්නේ මම ඒක කිව්වේ ඒක මම මීන් කරේ ඒ වගේ අයට දෙන්න එපයි කියන එක. ඒකයි මම කිව්වේ. එතකොට ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්ද නොදී අනිත් අයට දුන්නට කමක් නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනිත් අය කමක් නැහැ. එතකොට දැන් ගෑවි නෑ ඉතින් ඔන්න තරහ ගන්න පොඩ්ඩක් අහගන්නකෝ මම මේක මටත් කියන්න ඉඩ දෙන්නකෝ. දැන් මම කියන්නේ ඔබතුමත් මේක තේරුම් ගන්න ඕනේ. මම මේ වගේ කෙනෙක්ව මෙතනට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට ආපහු පාර්ලිමේන්තුව තුල කල්ලියක් ගහලා ඊළඟ පොදු අපේක්ෂකයෙක්ව ඊළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් කරලා ඒ වෙලාවට අපේ කණ්ඩායමක් කඩාගෙන යන්න බැරි කමක් නැහැ. එතුමානේ උකුස්සගේ කතාව කිව්වේ. ඒව අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගෑවිච්ච කෙනෙකුට දෙන්න එපයි කිව්වේ. එතකොට ගෑවිච්ච අය තමයි මේකට තරහ ගියේ. ඒගොල්ලන්ට තමයි ඒක රිදුනේ. ඒ රිදිච්ච අය තමයි දැන් කතා කරන්නේ. ඉතින් දැන් ඔබතුමා ගෑවිච්ච අයට ඡන්ද දෙන්න එපා කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිත් පැත්තෙන් ඡන්ද දෙන්න අයට දෙන්න එපා කියලා කියන්නේ. නැත්නම් ගෑවිච්ච අයට ඡන්ද දෙන්න එපා කියලා ඔබතුමා කොයි සීමාවද නිර්ණය කරන්න කියලා මම නිර්ණය කරන්නේ මම කිව්වේ ඒකයි. මම නිර්ණය කරන්නේ මට කොහොමද කවුද අපි කාලාද බීලා බලන්නත් මේ මිනිස්සු ගැන අපිට කියන්න බෑනේ. මම ඒ අඟෙව්වේ මේ වගේ මිනිස්සුන්ට ඡන්ද දෙන්න එපයි කියලා.
ඒ වගේ එහෙම ඇගේ තියෙන ගෑවිච්ච කෙනෙක් හරි කිව්වේ ඒකයි. නැතුව මේ ඇගේ ගැතිල්ලෙන එක නෙමෙයිනේ ගෑවිච්චනයි කියන්නේ. ඔබතුමාගේ මම තව ප්‍රශ්නයක් අහනවා ඔය කතාවටම. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයිනේ පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්නේ. ඔව්. සමහරවිට UNP එකෙන් ආපු අයත් ඉල්ලනවා. ඉන්නනේ. අතැරලා ආපු අය ඉන්නවා පොහොට්ටුවකින්. ඒකට දැන් ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක ඉඳලා ඇවිල්ලා ඡන්ද ඉල්ලන අය අවිශ්වාසයි. හැබැයි UNP එකෙන් දැන් ඇවිල්ලා පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන අය විශ්වාසයි. නෑ මම ඒක නෙමෙයි කියන්නේ. මම දැන් ශ්‍රී ලංකා මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක යහපාලනයට ගිහින් ඇවිල්ලා අපිත් එක්ක ඉල්ලන්නේ. ඒ අය ඉන්නවනේ එක දේශපාලන ස්ථාවරයක. මොකද පෞගිය ජනාධිපතිවරණයේදීත් මම හොඳටම දන්නවා පොළොන්නරුව එහෙමනම් ලොකු ඡන්ද ගානකින් දිනන්න එපා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගෝඨාභය මහත්තයාට උදව් කරා නම්. එහෙම වෙලා නැහැනේ. එතුමා ස්ථාවරෙ හිටිය උදව් කරන්නේ නැහැ කියලා. කාටවත් උදව් කරන්නේ නැහැ කිව්වට එයාගේ දරුවෝ උදව් කරේ. මං කිව්වේ මං ගාව ටේප් එකක් තියෙනවා කියලා. මට එළියට දාන්න බැරි එකක්. ඒකවල අපිට තියෙනවා. ඒගොල්ලන් උදව් කරේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. බැරි වෙලාවේ සජිත් මහත්තයා මේ රටේ ජනාධිපති වුණා නම් මෛත්‍රීපාල මේ රටේ අගමැති අපේක්ෂක වෙන්න ඉඩ තිබ්බා. ඒවා මගේ ඔළුවේ තියෙනවා. මම ඒව දන්නේ හින්දා මට කියන්න බැරි බොහෝ දේවල් හිතේ තියාගෙන මම දේශපාලනය කරන කෙනෙක්. හැබැයි කියන්න ඕනේ නිසා තමයි මම මේ දේවල් කියන්නේ. ඒක පක්ෂදාහනයක් වෙන්නේ නැහැ. මොකද මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කාට හරි ඡන්දයක් මනාපයක් දෙන්න ඕන. එයා ගහන්න එපා පොහොට්ටුවට ඡන්දේ. එහෙමනම් දාසිරි මහත්තයාට ඡන්දයක් ගහන්න ඕනි කියලා පොහොට්ටුවට ඡන්දයක් ගහන්න ඕනේ. ඒ නිසා පක්ෂදාහනයක් වෙන්නේ නැහැ. අපි අතර මතවාදයක් තියෙනවා. ඒ මතවාදය අපි අවුරුදු 4මාර දුක් විඳපු මිනිස්සු. ඒගොල්ලන් සැප විදිහට අපි දුක් විඳා. අපි ස්ථාවරක ගියා. අපි දේශපාලන පාවාදීම් කරේ නැහැ. අපේ ඒ නිසා අපිට මට හිතන දේ මං කියනවා. මං කියපු දේවල් වැරදුනෙත් නැහැ. හැබැයි දැන් ඔබතුමා සඳහන් කරනවානේ දැන් UNP එකෙන් දැන් ඇවිල්ලා මේ පැත්තේ ඡන්ද ඉල්ලන අය යම් දේශපාලන ස්ථාවරයක ඉන්නවා කියලා කියනවා. හැබැයි දැන් ඔබතුමාට විශ්වාස කරන්න බැරිද? එකල යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා ඔවුන් යම් දේශපාලන තීන්දුවක් ගත්තා. හැබැයි මෙතනින් මෙහාට ඇවිල්ලා ඔවුන් යම් දේශපාලන තීන්දුවක ඉන්නවනේ ඔබතුමා සඳහන් කරන ස්ථාවරයක ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉස්සරහට යනවා කියලා. ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් දැන් ඇවිල්ලා මේ පැත්තේ ඡන්දලින අයගේ ওই දේශපාලන ස්ථාවරයේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවෙල ඒ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ඇවිල්ලා ඡන්දලින අයගේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසයක් නැද්ද? මට කිසිම කෙනෙක්ව මට ඇරෙන්න මට කාවවත් මට විශ්වාසයක් කරගන්න බැහැනේ. මම විශ්වාසයි කියලා ඒගොල්ලන් අනිත් පැත්තට වැඩ කරොත් මම බොරුකාරයෙක් වෙනවනේ. ඒක නිසා මට කාටවත් සහතික දෙන්න බෑ. ඒක මම ඉස්සෙල්ලාම කියනකො UNP එකෙන් ඉඳ ඇවිල්ලා අපිත් එක්ක එක්කහුණලා හරි එහෙම වෙනවනම් මට කරන්න බෑ. දැන් මේ වෙලාවේදී මට එහෙම කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ඇවිල්ලා මේ ස්ථාවරය ගැන මට කාටවත් සහතික දෙන්න බෑ. හැබැයි ඒක නිසා තමයි මෛත්‍රී ජනාධිපතිවරයාගේ නම කියලා මං කිව්වේ. මම වෙන අයගේ නම් කිව්වේ නෑනේ. එතකොට කිව්වේ මෛත්‍රීපාල ඒකයි මම ඒක කිව්වේ. එතකොට ඒ කාරණාව මම දන්නේ හින්දා යම් තොරතුරු රටේ ජනතාවට කිව්වේ මෙහෙම කරන්න එපායි කියලා. මොකද අපි 2015 ජනාධිපතිවරණේ පෙරදිලා ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා මහින්ද මහත්තයාට කියලා අපි එකට ඉල්ලමු කියලා. මහින්ද මහත්තයාට නායකත්වය හා අගමැතිකම දෙනවයි කියලා. මැතිවරණය මෙහෙවන්න දෙනවා කියලා. මැතිවරණ මෙහෙවගෙන යනකොට මොකද කරේ? එකපාරට කිව්වා මහින්ද දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඊළඟට එතුමා පක්ෂයේ ලේකම්වරු දෙන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාවයි අනුපියදේශන යාප ඇමතිතුමාවයි දෙන්නම ඉවත් කරා. 57 ලක්ෂ ජනාධිපතිවරණේ ඡන්දෙ දුන්නා මහින්ද මහත්තයාට. හැබැයි පාර්ලිමේන්තුවේදී ලංකාව අපිට හම්බුනේ 48 ලක්ෂයයි. හේතුව අපි දන්න හොඳම අපේ හිතවත් අය. මහින්ද මහත්තයා වෙනුවෙන් හිටපු අය මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්න නැත්නම් වෙන උන්ට දෙන්න අපි මොකටද ඡන්දෙ දාන්නේ කියලා ගියේ නෑ දාන්න. එව්ව බලපාපු දේවල්. ඒ නිසා ඔබතුමා අහපු දේ මම මේ කියන්නේ. ඒ නිසා දේශපාලන ඒ වෙලාවෙදිත් අපි ඔය පාවා දීමට දැන් ඔබතුමා පිළිගන්නවා දැන් ඔබතුමා 58 ලක්ෂයක් නේ ඉස්සල්ලා හම්බුනේ 2015 ජනාධිපතිවරණයේදී. ඊට පස්සේ ඔබතුමාලා මහමැතිවරණයේදී 48 ලක්ෂයට බහිනවා. ඔව් ඊට පස්සේ මන්ත්‍රීවරු 97 දෙනෙක් හම්බෙනවා. ඒ මන්ත්‍රීවරු 97 දෙනෙක් හම්බෙලා ආපහු ජාතික ආණ්ඩුවට මම එතකොට කිව්වා අලියාගේ නැට්ට ගැට ගැහුවයි කියලා අපි 56 දෙනෙක් ගියානේ එතනට. එතකොට එහෙම ගිය මෙයානේ එක්කන් ගියේ. අයිත් මෙයා මේ ඇතුළට ඇවිල්ලා ඒ වගේම දෙයක් කරන්න බැයි කියලා දෙයක් නැහැනේ. මට ඔබතුමා කියන කාරණාත් එක තව ප්‍රශ්නයක් එනවා. මම එතෙන් එන්න කලින් මම ඔබතුමාගෙන් අහන්න. දැන් ඔබතුමා 58 ලක්ෂයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට 2015 ඡන්දේ හම්බුනේ.
සේ මහමැතිවරණයේදී 48 ලක්ෂයට බහිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට 69 ලක්ෂයක ජනවරමක් ලැබෙනවා. 58 ලක්ෂය දැන් 69 ලක්ෂයට આવොත් එහෙම ජනාධිපතිවරණ දෙක සංසන්දනය කළා 11 ලක්ෂයක වර්ධනයක්. ওই 11 ලක්ෂය ඇතුලේ එදා මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව ඡන්දය දීපු සමහර වෙලාවට 6 ලක්ෂයක් 7 ලක්ෂයක් ඉන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමා වේදිකාවේ කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්ද දෙන්න එපා කියලා. එහෙම නැත්නම් ඒ ගෑවෙන කෙනෙකුටවත් ඡන්ද දෙන්න එපා කියලා. අර 69 ලක්ෂයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වෙන්න පුළුවන්. මට උත්තරයක් ඕනේ විවිරාමෙන් පස්සේ. අපි අලුත් තීරණයේ සංවාදයත් එක්ක අද සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය වගේම පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රන්තුග මැතිතුමන් එක්ක අපි තීරණයේ වැඩසටහන ඉන්නේ. විරාමයට යන කලින් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළේ 58 ලක්ෂයයි ගණන් 2015 ජනාධිපතිවරණයේදී ඒ ඡන්ද සංඛ්‍යාව 48 ලක්ෂයට අඩු වෙනවා මහමැතිවරණයේදී. මේ වෙනකොට 69 ලක්ෂයක ජනවරමකේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා. ඔබතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවුණු කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා. දැන් ඔබතුමා කියන්න හදන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔය 11 ලක්ෂය හම්බුණා කියලා. දැන් නෑ. එතන තමයි වැරද්ද. 58 ලක්ෂය හැදෙනකොට ඒ මැතිවරණයේදී මේ රටේ මධ්‍යස්ථ ඡන්දදායකයෝ ඒ වෙලාවේ වෙනසක් බලාපොරොත්තු වෙයි. කියපු බොරු වලට සමහර අය රැවටිලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඡන්ද දුන්නා. ඒ අය පසු කාලීනව යගලට තේරුම් ගියා යහපාලන ආණ්ඩුව කියන්නේම බොරුවක් කියලා. මෛත්‍රී රනිල් සජිත් ඇතුළු ඒ ආණ්ඩුවම කියන්නේ බොරුවක් කියලා සෙනග තේරුම් ගත්තා. ඒ නිසා මධ්‍යස්ථ ඡන්දදායකින්ගේ වෙනස තමයි මම නැහැයි කියන්නෙම නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් දායකත්වයක් පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ ගෝඨාභය මහත්තයාට දුන්නා. දැන් අපේ දිස්ත්‍රික්වල හැබැයි ඔය කියන මට්ටමින් අපි මහන්සි වුණා වගේ එළියට බහලා වැඩ කරේ නැහැ කොහෙවත්. හරි අපි උපකල්පනය කරමු. එතකොට මම මේ කියන්නේ. එතකොට මේ රටේ වෘත්තිකයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වියතුන් ජනාධිපතිවරණය පෙරදුනායින් පස්සේ ගෝඨාභය මහත්තයා වියත්මක් හදාගෙන ඒ වැඩපිළිවෙල කෙතන ගියා. ඒ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කේ වියත්මක් හදනකොට අපි තමයි මැදිහත් වෙලා ඒකට උදව් කරේ. එතකොට ඒ වගේ අය එක්කහුව වෙලා රටේ පවතින තත්ත්වය යහපාලනයේ රටට කරන විනාශය ගැන මතවාදයක් හැදුවා. එතකොට මධ්‍යස්ථ ඡන්දදායකයෝ වෙනස් වුණා. ඒ වෙනසත් එක්ක තමයි 69 ලක්ෂයක් එන්නේ. එතකොට ඒකෙන් සාමාන්‍ය ලක්ෂ 2-3කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමක් බාර දෙන්න පුළුවන්. ඉතින් එතන ඒක ගැටලුවක් ඇත්තෙම නැහැ. ලක්ෂ 3ක් 4ක් හරි 4ක් කියන්නකෝ. 4ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්නේ නැති. හැබැයි මතක තියාගන්න මොකද මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපි 57 ලක්ෂයක් ගත්තා 63 ලක්ෂයක් ගත්තා ලක්ෂ 5ක වෙනසක් තිබුණේ. මේ වෙලාවේදී මේ මධ්‍යස්ථ ඡන්ද තමයි රටේ වෙනසක් ඇති කරන්නේ. දැන් ඔබතුමා ඔය කරන බලපෑමෙන් මේ මධ්‍යස්ථ ඡන්ද නෙවෙයි දෙහාට මෙහාට විසි වෙන්නේ. නෑ මධ්‍යස්ථ ඡන්ද වෙනස් වෙන්නේ නෑ. මධ්‍යස්ථ ඡන්දදායකව වෙනසක් කරන්න ඕනේ නේද තමයි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව තනියම ඉල්ලද්දී පොහොට්ටුවට ඡන්ද දුන්නේ. එතකොට ඒක නිසා තමයි අපිට දිනන්න පුළුවන් වුණේ. දැන් ඒ වෙලෙත් කිව්වනේ බොහෝ දෙනෙක් එක්කහුව වෙලා ඉල්ලුවොත් දිනනවා බෙදලා ගියොත් පරාදයි කියලා. එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් මතයක් ගෙනාවනේ. අපි කිව්වනේ එහෙම මතයක් තියෙනවා නම් මම කිව්වා ගම්පහ අපි පොහොට්ටුවෙන් ඉල්ලලා දිනලා පෙන්නන්නම් කියලා. ඊට පස්සේ පක්ෂ නායකයෝ තීන්දුවක් ගත්තා කැමති දිස්ත්‍රික් වල එක්කහුව වෙන්න නැත්තම් වෙනම ඉල්ලන්න කියලා. දැන් එතකොට එහෙම කරානේ. දැන් ඔබතුමාලා ඔය කියන විදිහටම දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණෙත් දිස්ත්‍රික් 3ක අතින් ඉල්ලනවනේ. දැන් කළුතර අතින් ඉල්ලනවා. ඒ කියන්නේ කණ්ඩායමක් එතන ඉල්ලනවා. වවුනියාව ඉල්ලනවා, යාපනයේ ඉල්ලනවා. යාපනයේ කමන්නේ අපි ඉල්ලන්නේ නැතිද එම් කමන්නේ. ඒකට අතින් එතනත් වෙනම ඉල්ලනවානේ. එහෙම පක්ෂේ ඒව නවත්තන්න පුළුවන්. දැන් මම මේ කාරණාව කියන්නේ නෑ පක්ෂෙන් නවත්තන්න දැන් එතනදී යම් බලපෑමක් කෙල්ලනවා. දැන් ඔබතුමා එතන පක්ෂේ නායකයා කවුද අතේ මෛත්‍රීපාල ජනාධිපති මොකද එහෙනම් දෙන්නේ වට කරන්නේ? නෑ එතුමා සන්දානයේ සභාපතිවරයා. සන්දානයේක ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. දැන් ඒ කියන්නේ ඒක මහමැතිවරණට වළංගු නැහැ කියලා ඔබතුමා කියන්නේ. අපි පොහොට්ටුවේ ඡන්ද ඉල්ලන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්ද ඉල්ලන්නේ. දැන් ওই දිස්ත්‍රික්ක 3ට යන්නේ සන්දානෙ එන්නේ. නෑ. සන්දානෙ නෙමෙයි අතින් යන්නේ. අපි යන්නේ පොහොට්ටුවේ. මේ තේරුම් ගන්න සන්දානයක් හදලා වෙනම ලකුණකින් තරඟ කරන්න ගියත් මේ රටේ බහුතරයක් කිව්වේ පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්නේ කියලා. මේ පාර ඡන්ද පත්‍රිකාවේ යන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ. මේ සන්දානෙන් ඉල්ලන්නේ නැහැ. සන්දානයක් ඇති සභාපතිත් එයා වෙන්නේ නැති. ඒක අපිට බලපාන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මේ වෙලාවේ පොහොට්ටුවේ. දැන් ඔබතුමාලා 3න් 2ක් අපේක්ෂා කරනවානේ පාර්ලිමේන්තුවේ
ඔබතුමාලගේ ඉලක්කය 3න් 2ක් ලබා ගන්න. යම් හේකින් 3න් 2ක් ලබා ගන්න බැරි වුණොත් 3න් 2ක් මත පදනම් වෙලා වෙනස් කරගන්න තියෙන ව්‍යවස්ථාමය රාමුවක් වෙනස් කරගන්න ඔබතුමාලා උත්සාහ ගත්තොත් දැන් ඔබතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අය එපා කියලා පාර්ලිමේන්තුවට එවන්න. සමහරවිට ජනතා විමුක්ති පෙරමුණ UNP එක මේ අය ටෙලිෆෝන් එකෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයේ අය සමහරලාට 3න් 2 බලය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න සිද්ධ වෙයි. පාර්ලිමේන්තුවේ හදිස්සියවත් 3න් 2ක් නොලැබුණොත්. එතකොට ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද? රටට හොඳක් වෙනවා නම් මං එතන ඉන්නවා. දැන් මෙතන රටට අහිතක් වෙයි කියලා කොහොමද කියන්නේ? ඇයි මං ඒකද කිව්වේ? මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා පහුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ඔහුගේ පවුලේ අය වැඩ කරේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. ඉතින් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ශවයෙන් අනිත් පැත්තෙන් ඇවිල්ලා දෙනකොට හොඳ වෙන්නේ නෑ. ඒ වෙලාවට රටට හොඳක් කරන්න නෙමෙයිනේ මේ එන්නේ. මේගොල්ලෝ මොන කුමන්ත්‍රණයකට එනවද කියලා අපි දන්නේ නෑනේ. දැන් 3න් 2 බලයක් ගන්න මම විශ්වාස කරනවා පොහොට්ටුවටම මිනිස්සු ඡන්ද දෙනවා. පත්කර මනාප දෙනකොට පුද්ගලයෝ පත් කරගනි. හැබැයි ජනතාව තේරුම් අරන් ඉන්නවා ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම්. ඒ වගේම එතුමා කියන කරන දේ ක්‍රියාවෙන් හා කතාවෙන් ඔප්පු කරලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ යම් බාධාවක් 3න් 2 බලයක් ව්‍යවස්ථානු බාධාවක් තියෙනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක් රටට ගේනවා නම් ඒක 3න් 2 බලයක් පාර්ලිමේන්තුව ඕනේ. එතකොට මේ රටේ බුද්ධිමත් මේ රටේ පිළිබඳ ආදරයක් තියෙන ගෞරවයක් තියෙන හැම කෙනාම ගෝඨාභය මහත්තයා ගැන විශ්වාසයක් තියෙනවා. මම බොරු කියන්න ඕනේ මම ජනාධිපතිවරණය එතුමාව නම් කරනකම් අපි ගෝඨාභය මහත්තයාත් එක්ක ළඟින් අසුරු කරපු අය නෙමෙයි. අපි දේශපාලනය කරපු අය. අපි හිටියේ මහින්ද මහත්තයයි බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක පොහොට්ටුව හදාගෙන. හැබැයි එතුමා ජනාධිපතිවරණය වෙලාවේදී කටයුතු කරේ පළපුරුදු දේශපාලඥයෙක් වගේ. ඒ වගේම මැතිවරණයෙන් පස්සේ මේ වෙනකොට කටයුතු කරද්දී එතුමා දේශපාලඥයන්ගේ ගැටලු පිළිබඳව අවබෝධය මම අවස්ථා කීපයකදී යනකොට අපිට තේරිච්ච දේ. ඒ නිසා අපිට එතුමත් එක්ක වැඩ කරන්න කිසිම ගැටලුවක් නැහැ. අද ඒ විශ්වාසය දැන් මම පහුගිය ටිකේම ගම්පහ දිස්ත්‍රික්ක නෑ මම එතෙන් එනවා. මම ඔබතුමාගේ ප්‍රශ්නෙට ආවේ 3න් 2 බලයක් ඔබතුමාලා ඉල්ලනවානේ. දැන් ඔබතුමාලට පොහොට්ටුවෙන් 3න් 2 බලයක් ලබා ගන්න බැරි වුණොත් 3න් 2 බලයක් ගන්න මේ විවස්ථාවට අතුස්සන්න අපිත් එක්ක එක්කහුව වෙන්න ඕනි කියලා නෑ. ඒ පැත්තේ රටට ආදරය කරන මිනිස්සු කවුරු හරි ඉන්නවනේ. දැන් යුද්ධ දිනාන්ති කරු ජයසූරිය මහත්තයා ඇතුළු 13ක් අපි එක්කහුව කරගත්තනේ. අපිට ප්‍රශ්නයක් තිබුණේ නෑනේ. අපිට ඒ වෙලේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ නෑනේ. නමුත් මහින්ද මහත්තයා රට ගැන හිතලා මේ තීන්දුව ගත්තේ. ඒකට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. කරු ජයසූරිය මහත්තයා ඇතුළු 13 දෙනෙක් එදත් ආවා. ඒ වගේම තමයි ඉස්සරහට පාර්ලිමේන්තුව තුල රට වෙනුවෙන් තීන්දුව ගන්න වෙලාවදී ඒගොල්ලන් එනවනම් අපිට තියෙන තනතුරු උනත් කැප කරලා ඒ වෙනුවෙන් අපිට වෙන්නේ හිටින්න අපිට පුළුවන්කම තියෙනවා. ඔබතුමා කියන්නේ ඒ සඳහා කැමැත්තක් නැහැ කියන කොයි කියන්නේ. ඇත්තටම නැහැ. රට වෙනුවෙන් තීන්දුවක් ගන්නකොට දැන් යුද්ධ කරන වෙලාවේ කරු ජයසූරියන ආපු එක නරකද? දැන් මේ වෙලාවේදී රට වෙනුවෙන් තීන්දුවක් ගන්නකොට සමහර විට මම තනතුරක හිටියොත් ඒ අය එනකොට එයාට තනතුරු දෙන්න ඕනි කිව්වොත් මම තනතුරෙන් අස්සෙලා ඒගොල්ලන්ටත් දෙනවා. ඒක කරන්නේ ඒ රට වෙනුවෙන් ගන්න තීන්දුවකට. දේශපාලන තීන්දුවකට නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඔබතුමාලා සඳහන් කරන දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගෑවිච්ච කෙනෙකුට මම මේ ප්‍රශ්න කිරීම මම ඔබතුමාට තව කරුණු කාරණා ගන්නවා පැහැදිලි කරගන්න තියෙනවා. මම ප්‍රශ්න කිරීම මම මෙතනින් නවත්තනවා මේ අවසාන ප්‍රශ්නේ. ඔබතුමා සඳහන් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා. හරි ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා ඡන්දදායකයන් ඉල්ලනකොට ඒ ඡන්දදායකයා ඔබතුමාලගේ පැත්තට දිනා ගන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද? දැන් මෙහෙමනේ ඒගොල්ලන් දැන් පොහොට්ටුවේ ඡන්ද ඉල්ලනවනේ. එතකොට එයා දිනන්න මහන්සි වෙනවනේ. එතකොට එයාගේ හිතවාදීන් හා ඔහු අනුගාමිකයෝ අනිවාර්යෙන් පොහොට්ටුවට ඡන්දයක් දෙනවා. එතකොට මනාපේ ගහනවා ඒගොල්ලන් එයාට මනාපයක්. මේ සමහර වෙලාවට කෙනෙක්ට කියන්න පුළුවන් මේ UNP ඩීල් එකක් ඔබතුමා මේ කරන්නේ අනෙක් පැත්තෙන් ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න දෙපාර්ශ්වයේ එකතු වෙලා යන්න තියෙන ගමනක ඔබතුමා බාධාවක් විදිහට මේ හිටගෙන ඉන්නේ කියලා. ආණ්ඩුවක් හදන වෙලාවට මේක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේක ඡන්දයක් නේ. ඒ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ නායකයන් අපි ආණ්ඩුවක් හදාගන්නේ. එතකොට එයාත් එක්ක අපිට ඒ ගනුදෙනුව බේර ගන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේදී කිව්වේ දැන් අපි 13 දෙනෙක් ගම්පහින් පත් වෙනවා නම් 13 දෙනාම පොහොට්ටුවට එක්ක පොහොට්ටුවේ ඉන්න අය පත් වෙනවා නම් ඒක තමයි මම කැමතිම දේ.
ඉතින් ඒක තමයි රටේ ජනතාව විශ්වාස කරන දේ. අපි ශක්තිමත් පක්ෂයක් අපේ පක්ෂ සමාජිකයෝ ඒකට කටයුතු කරොත් අපිට දැන් අපි උදාහරණයකට මෛත්‍රීපාල ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් ඉල්ලනවා. දැන් මං ගෑවිච්ච කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කිව්වට පොළොන්නරුවේ එතුමාට ඡන්දෙ දෙන්න ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි එතුමාට දෙන්න ඕනේ ද පොහොට්ටුවට ගහන්න එපා. ඒක නිසා ඡන්ද පතනකට ඒක බාධාවක් වෙන්නේ නැහැ. එහෙමනම් එතුමා විරුද්ධ වෙලා එහෙනම් මට ගහන්න එපා අලියට ගහපල්ල එහෙම නැත්නම් වෙන ලකුණකට ගහපල්ල කියලා කියයි. එහෙම වුණොත් පාඩුවක් වෙයි. එහෙම නැතුව එයත් දැන් දිනන්න එපා. ඒකින්ද ගන්න එපා පොහොට්ටුවට ලකුණු. දැන් අපිත් ක්‍රමවේදය අනුගමනය කරමු. ඒක මොකද අපිත් මේකට යම් අපේ අවශ්‍යතාවය ඉටු කරගන්නව සමහර විට උපක්‍රම අපිත් පාවිච්චි කරනවා. දැන් උතරදී අසාධාරණ වෙන්නේ අර තනියෙන් ඉල්ලන දිස්ත්‍රික්ක තුනේ අපේක්ෂකයන්ට නෙවෙයිද? පොළොන්නරුවෙන් ඉල්ලන්නෙත් පොහොට්ටුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. දැන් ඔබතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා. අත ලකුණු දැකපු ගමන් ඡන්ද පොලට යන කෙනා උන්ට ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබතුමා ඒ අසාධාරණයක් නේ කරන්නේ. මම මොකටද ඔබතුමා හැදිච්ච පක්ෂයේ අපේක්ෂකයන්ට කරන අසාධාරණයක් නේ. මම කිව්වනේ අපි හිටියේ හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් දැන් ඒ අයත් හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පූට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට කියන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගිහිල්ලා රනිල්ගේ එක්ක එක්කහුවෙලා ජාතික ආණ්ඩුව හදනකොට මේ අමතක කරන්න එපා පෞද්ගලික අවුරුදු 4මාර ගෙනාපු සමහර අනපනත් වලට ඔය අයත් අතේ සුවා. පළාත් පාලන මැතිවරණයේ අවුරුදු 2මාරක් කල් ගියා. කවුද ඒ වෙනුවෙන් පෙනී හිටියේ? දැන් වෙනස් කරන්න ඕන කියන 19ට ඔබතුමත් අත උස්සනවා. වැරදිනේ මං හිතියවත් නෑ මම පළාත් සභාව එතකොට මහමැති පාර්ලිමේන්තුවේ තියේ නෑ මං. සමා වෙන්න. ඔබතුමා එතනින් පස්සේ එන්නේ. මම හිතියන මං තුස්සන්නේ නෑ. මං ඒකයි කොළඹ සරත් විරසේකර මහත්තයාට මං කැමති කෙලින් වැඩ කරන්න පුළුවන්. සමහර තීන්දුව ඒ වෙලාවට වෙන්න පුළුවන්. හැබැයි හරි දේ වෙනුවෙන් පිටි හිටින්න අපිට පුළුවන් කිය. ප්‍රතිපත්තිම දේශපාලනයක් කරනවා නම් ඒ කවුරු කියන දේටවත් අපි හැරෙන්න ඕනේ නැහැ, බරෙන්න ඕනේ නැහැ. මගේ දේශපාලන ස්ථාවරය ඒකයි. ඔබතුමාලගේ රණතුංග පවුලේ දේශපාලනය රජී රණතුංග මහත්මයාගේ මෙපිටට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. ඔබතුමාලගේ රජී රණතුංග මහත්මයාගේ නික්ම යාමත් එක්ක රණතුංග පවුලේ දේශපාලනයේ දෙදරීමක් සිද්ධ වෙනවා. ඒ දෙදරීම ජාතික දේශපාලනයට ආදේශ කරන්න ඔබතුමා මේ උත්සාහ කරන්නේ. මම තව කවුරුවක්වත් කරන දෙයක් ගැන මට අදාළම නැහැ. මම මගේ දේශපාලන ස්ථාවරයත් එක්ක මම කටයුතු කරන කෙනෙක්. 2015 මහින්ද මහත්තයා පෙරදුනහම මම මහින්ද මහත්තයාත් එක්ක හිට ගන්නකොට මගේ සහෝදරු අනික් සියලු දෙනාම තව සහෝදරෙක් කැරෙන්න මම නම් ගන් කියන්න ආස නැහැ. ඔක්කොම ගින් හිටගත්තනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක. ඒගොල්ලන්ගෙන් හිටගත්තා. හැබැයි මං ගියේ නැහැ. සමහර විට මගේම අය කතා කළේ ඔබට මහමෙතිකම රැක ගන්න ඕන නම් ගිහලා මෛත්‍රියට බුලත් අතක් දීලා සමා වෙන්න කියහන් කියලා. මං ඒව කරන්න ගියේ නැහැ. ඒව තනතුරු කියන ඒව తాවකාලිකයි. අපේ ප්‍රතිපත්ති අපි විනාශ කරගත්තොත් මිනිස්සු අපිට මඩ ගහනවා. ඔය දැන් ගොඩ දෙනෙකුට වෙලා තියෙන එකයි දේශපාලනේ. ඒ නිසා මගේ සහෝදර ඕන් හිතන ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා නම් ඒගොල්ලන් එතන කරපොත. ඒක මගේ දේශපාලනයට බාධාවක් කරගන්න මම කටයුතු කරගන්නේ නැහැ. මම හිතනවා ප්‍රේක්ෂක ඔබට තියෙන ප්‍රශ්නයක් මම අහන්න යන්නේ. ප්‍රසන්න රණතුංග මහත්මයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලනවා. අර්ජුන රණතුංග මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා. කොයි පැත්ත හරි දිනන්න ඕනනේ. දිනන පැත්ත කොයි පැත්ත වුණත් රණතුංග පවුලේ කෙනෙක් ඉන්නවා දෙපැත්තම දිනනවා. ඒ දේශපාලන ගේම් එක නෙමෙයිද රණතුංග පවුලේ කරන්නේ. ඉතින් බණ්ඩාරනායකලාගේ හිටියේ නැද්ද? එදා සිරිමාව මැතිල්ල අපි පාමාංශික දේශපාලන කඳුරු ඉදී අනුර බණ්ඩාරනායක මහතා අනිත් පැත්තේ හිටියා. වාසුදේව නානායකකාර මහත්තයලා වාමාංශික දේශපාලන කඳුරු ඉදී සහෝදරයෙක් අනික ඒක පුද්ගලයා පතපදනම් වෙච්ච කාරණාවක්. අතේ ඇඟිලි පහම එක වගේ නෙමෙයිනේ. මේ ඇඟිලි පහම එක වගේ නෙමෙයිනේ. එතකොට මම මගේ දේශපාලන මතවාදයත් එක්ක මම කටයුතු කරනවා. ඒ නිසා සමහර විට මගේ සහෝදරවරු පව මාත් එක්ක තරහ වෙලා හිටිය කාලයක්. මොකද මම එළියට බැහැලා මම හැප්පුණේ 3-2 බලයක් තියෙන ආණ්ඩුවක් එක්ක. ඒ විවස්ථාදායක අගමැතිවරයා ඒ ආණ්ඩුවත් එක්ක පාටලි චම්පි කළා මාව හිරේ දාන්න හැදුවා. මං ඉන්න ගෙදර රජයේ ඉදමක් කියලා මට විරුද්ධව යූඩි එක දමලා නඩු දැම්මා. අන්තිමට උසාවියේ ගිහිල්ලා උසාවියේ නඩුකාර හමුදුරුවෝ කිව්වා මම කරුණු කාරණා ටික මගේ අයිතිවාසිකම් පෙන්නපුවාම දේශපාලන පරිගැනීම් ගන්න උසාවිය පාවිච්චි කරන්න එපයි කියලා අවවාද කරා යූඩි එකට. නඩු අස්තර ගත්තා. එතකොට
රාජ්‍යතලා පාට ලියලා ඔය ඔක්කොම එක වෙලා මාව මහමැතිකමෙන් එලවන්න බොහෝ උත්සාහ කරා. ඔබේ වැඩිමහල් සොයුර අර්ජුන රන්තුංග මහත්මයා එතෙන්ට බලපෑමක් කරේ නැහැ. නෑ මට එයා කරේ නෑ. ඒගොල්ලන් අපි අතර ඒ වෙලාවේ සම්බන්ධතාවයක්වත් තිබ්බේ නෑ. ඒගොල්ලන් කැමතුනේ නෑ මගේ දේශපාලන ස්ථාවරයට. ඉතින් මට ඒක ඒගොල්ලන්ගේ අකමැති මම මගේ දේශපාලන ස්ථාවරය කරා. හැබැයි මතක තියාගන්න මම මෙහෙම කියනවා කියලා මම මේ පවුලත් එක්ක අවුලක් තියෙනව නෙමෙයි. හැබැයි මගේ සහෝදරයෙකුට පෞද්ගලික වශයෙන් හිරියාරයක් වුණා මම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒක මගේ පෞද්ගලික දෙයක්. හැබැයි දේශපාලන වශයෙන් මම කරන දේ ඒක මමයි කරන්නේ. ඒක මට කවුරුවක්වත් උපදෙස් දෙන්න ඉන්නෙත් මාත් එක්ක කතා කරන්නෙත් නැහැ. ඒගොල්ලන් කරන දේ මම අහන්න යන්නෙත් නැහැ මම හොයන්න යන්නෙත් නැහැ. ඇයි රණතුංග පවුලේ දැන් රජේ රන්තුංග මහත්තයා ශ්‍රී ලංකන් ජාතික මාවතක ගමන් කරා නම් ඇයි ඔබ පවුලේ ඇතුලේ එක දේශපාලනයක් තුල යන්න බැරි මොකක්ද එතන තියෙන ගැටලුව? ඒක ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ. මම ඔබතුමාගේ පැහැදිලි කිරීම. මගේ පැහැදිලි කිරීම මට එයාගේ හිතන දේ මට හිතන්න බෑනේ. මම මගේ තාත්තගේ දේශපාලනයේ ප්‍රතිපත්තිත් එක්ක මම කටයුතු කරන කෙනෙක්. මම ඉගෙන ගත්තේ තාත්තත් එක්ක. ඒකින්ද මම ඒ මාර්ගේ යනවා. ඒ නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ 3,86,000 ඡන්දෙ දුන්නේ. මම පටන් ගත්තේ හරි පොඩියට. මම 37000කින් 93 පළාත් සභාවේ ඡන්ද ගත්තා. හැබැයි ක්‍රමානුකූලව ඡන්ද පදනම හැම මැතිවරණයකදීම දෙවෙනි ඡන්ද වෙනකොට මම 76000ක් ගත්තා. ඊළඟට 1,86,000ක් ගත්තා. 2,46,000ක් ගත්තා. 3,80,000. ඇයි මිනිස්සු එහෙම දෙන්නේ? මගේ දේශපාලන ස්ථාවරයට ආදරය කරන මිනිස්සු. නැතු මම මේ මැතිවරණ කාලෙට මං කන්න බොන්න දීලා දේශපාලනය කරන්නේ. මගේ මිනිස්සු වැඩ කරන්න සමහර අය බඩකින් අතින් වියදම් කරගෙන. මගේ අපි දේශපාලනය කරනකොට සල්ලි වියදම් කරලා දේශපාලනය කරන්නේ. උඩුගම්පල ගෙදර කරෝල හොදී බතු විකාගෙන වැඩ කරන පිරිසු ඉන්නේ. එහෙම මිනිස්සු මාව කවදාවත් අතාරින්නේ නැහැ. ඒකයි වෙනස. අපේ සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රන්දුංග මැතිතුමන් එක්ක අද තීරණේ ඉන්නේ. දැන් ඔබතුමා මේ රණතුංග පවුලේ දේශපාලනයේ වෙනස් වීම එතනින් සිද්ධ වෙනවා වුණාට අනෙක් පැත්තෙන් ඔබතුමාගේ යන ප්‍රවාහයයි අර්ජුන රන්තුංග මැතිතුමා යන ප්‍රවාහයයි දෙකක්. ඒ තුල ප්‍රේක්ෂක ඔබ අර මා ඉස්සල්ලා කියපු කාරණාව තුල අනිවාර්යයෙන්ම ඉන්නවා. මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. අපේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකයි තියෙන්නේ, කඳවුරු දෙකයි තියෙන්නේ. කඳවුරු දෙකෙන් එකක් කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ ජයග්‍රහණය කරන තැන රන්තුංග පවුලේ කෙනෙක් ඉන්නවා. නෑනේ කඳවුරු දෙකෙන් කොහොමද ජයග්‍රහණය? එහෙමනම් අර්ජුන රන්තුංග මන්ත්‍රීතුමාට මේ පාර ඇවිල්ලා අපිට කිල්ලන් තිබ්බා. මොකද UNP එක කුජීත වෙලානේ තියෙන්නේ. නෑ ඒ වුණාට දන්නවනේ ප්‍රසන්න රන්තුංග පාර්ලිමේන්තුවට යනවා කියලා. ඉතින් වැඩක් එයා මං ගියාට එයාට වැඩක් නෑනේ. එහෙමනම් එයාත් එන්න එපා. එයාව නොපෙනෙන ආරක්ෂාවක් නැද්ද එතන? නෑනේ. මොකක්ද ආරක්ෂාවක් කියලා තියෙන්නේ? දැන් මාව දානකොට අර්ජුන රන්තුංගට පුළුවන් වුණාද මාව බේර ගන්න? මට විරුද්ධව නඩු දාද්දී අර්ජුන රන්තුංගට පුළුවන් වුණාද මාව බේර ගන්න? මමයි නෝනයි දැන් පෙර මේ දවස් 3-4කට ඉස්සෙල්ලත් අපි උසාවි ගියා. අපි කරපු වැරදි වලටද? නෑනේ. ඒකයි මං කියන්නේ. අපි දේශපාලනය කරනද මගේ දේ මම බලා ගන්න ඕනේ. මම දේශපාලන වශයෙන් හැප්පෙනවා නම් ඒ හැප්පෙනකොට මම දැන ගන්න ඕනේ මං ගුටි කන්නත්. එහෙම ගුටි ගන්න බලාගෙන තමයි මං හැප්පෙන්නේ. මම හිරේ යන්න බලාගෙන තමයි මෛත්‍රීට රනිල්ලට එදා අභියෝග කරෙත්. මම මහින්ද මහතාව ගේනවා කියලා මහින්ද සුල නුගේකොට නගිනකොට මෛත්‍රී ජනාධිපතිතුමා කිව්වා පක්ෂ කිසිම කෙනෙකුට යන්න එපයි කියලා. මම කිව්වා කවුරු නොගියත් මම යනවායි කියලා. මට අදාළ නැහැ කවුරුත් හිතන දේ. එහෙමයි මම දේශපාලනය කරන්නේ. ඒකද තමයි මිනිස්සු මට ආදරේ. ජනතාව මාත් එක්ක හිටගන්නේ ඒකයි. මේ පාර බලන්න මම මෙතුවන ප්‍රතිඵල එනකොට මම කොතනද හිටගන්නේ කියලා. මම මොකද මගේ ස්ථාවරයටයි මිනිස්සු ආදරය කරන්නේ මට. ඔබතුමා ප්‍රතිපත්ති දේශපාලනයක්ද කරන්නේ? මම ප්‍රතිපත්ති දේශපාලන මම හෘද සාක්කියට අනුව හරි දේ කරනවායි කියලා මං හිතාගෙන කරා. මට වරදින්න පුළුවන්. හැබැයි මං හිතනවා මං හරි දේ කරාගෙන කරනවා කියලා. කෙනෙක් කිව්වොත් ඔබතුමා පුද්ගල වන්දනාවක් එක්ක නායකත්ව වන්දනාවක් එක්ක යන්නේ ප්‍රතිපත්ති වන්දනාවක් එක්ක නෙවෙයි කියලා. මම කිසිම පුද්ගල වන්දනාවක් කරන කෙනෙක් නෙමෙයි. මම ඔබතුමාට කිව්වා මම මහමැතිකම ගත්තේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් කරාගෙන බස්නාහිර පළාතේ. හැබැයි ඒ කාලෙදිවත් මම මහින්ද මහත්තයත් එක්ක ළඟ ඇසුරක් තිබුණේ නැහැ. මම ওই රාජපක්ෂ පවුලේ කාත් එක්කවත් ළඟ ඇසුරක් තිබුණේ නැහැ. මම සමහර අය මහින්ද මහත්තයාගේ වාහනේ බහින්නේ නැහැ. මම කවදාවත් මහමැති කාලෙදිවත් මම එතුමාගේ වාහනයකට නැගලා නැහැ. අහන්නකෝ ඔය ඕන කෙනෙක්ගෙන් අහන්නකෝ මම පුද්ගල වන්දනාවක් නෙමෙයි. අපිට තියෙන එතුමාට ගෞරවයක්. එච්චරයි මගේ තියෙන්නේ. මහින්ද මහත්තයත් වැරදි දෙයක් කිව්වොත් මම ඒක වැරදි කියන්න මට පුළුවන්.
මම පොහොට්ටුවේ ඡන්ද ඉල්ලන්න ඕනි කියලා පක්ෂ නායක රැස්වීමේදී එතුමා වේදිකාවට මං කිව්වා සර් පැය දෙකමාරක් දැන් සාකච්ඡා යනවා තීන්දුවක් ගන්න බෑ මට පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්න දෙන්න ගම්පා කියලා මම නැකිලා කියපු මිනිහෙක්. මම කියනවා එහෙම එකක් නෙමෙයි ඔබ මේ වැරදියට තේරුම් ගන්න එපා. රටේම මිනිස්සු දැන් මම පුද්ගල වන්දනාව නම් මහින්ද මහත්තයා පෙරදුනා මහින්ද මහත්තයා හොයාගෙන ගිය හැමෝම පුද්ගල වන්දනාවේ අයද නෑ ඒ කළගුණ දන්න මිනිස්සු ගියේ මේ රටට පොඩ්ඩක් රිද්දන්න තමයි මහින්ද මහත්තයාට විරුද්ධව ඡන්දයක් ගැහුවේ හැබැයි ඒක රටටම කෙලුණා කියලා තේරුනේ පස්සේ සමාවෙන්න වචනෙට ඒකයි මම මේ කිව්වේ දහස් ගාණක් මිනිස්සු මහින්ද මහත්තයා හොයාගෙන එදා ගියයි ඒ තියෙන කළගුණ සැලකීම ඒකයි වෙනස. ඔබතුමා මේ ප්‍රතිපත්ති දේශපාලනය කරනවා කියලා කියවනේ දැන් ගම්පහෙන්ම ඉල්ලනවා ප්‍රසන්න රණවීර මහත්මයා. ඔබතුමා වේදිකාවට නැගලා ඔහුට ඡන්ද දෙන්න කියලා කියනවා. අනිවාර්යෙන් මම කියනවා. ඔබතුමා එතන හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. ඔහු මිරිස් කුඩු ගහන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියලා. නෑ වැරදි මම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි කිව්වේ. මම කිව්වේ ඔන්න ඔය වචන වරද්ද ගන්න එපා. මම හරියටම දෙයක් කිව්වා. මම රැස්වීමල කිව්වේ ප්‍රසන්න රණවීර එදා ඒ දේ කරේ එදා ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිය අරන් ආවා. ඇයි ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ? නෑ නෑ ඔබතුමා වේදිකාවේ කියපු කතාව මම මේ කියන්නේ. නෑ වේදිකාවේ මම මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා මට පුළුවන් නම් පෙන්වන්න දාලා. මම කිව්වේ මම ඒක සාධාරණීකරණය කරා. මම ඒක පිළිගන්නවා. මොකද ප්‍රසන්න රණවීර එදා ඒ දේ කරේ නැත්නම් එදා පිය අරන් ඇවිල්ලා සමහර විට මහින්ද මහත්තයාට අයින්න තිබ්බා. එහෙම නැත්නම් එතන ඉන්න කෙනෙකුට අයින්න තිබ්බා. ඒව වැළකුනේ ඒ නිසා. ඒක මම හරි කියනවා නෙමෙයි. එතුමාගේ කීර්ති නාමයටත් හානි වෙන බව දැන ඒ දෙ කරේ. නැතුව මම මේක හරි මම ඒ වෙලේ ඊට පස්සේ මං කිව්වා ඔබතුමා නෙමෙයි ඔක කරන්න තිබ්බේ. ගම්පා මම එතකොට එතුමා ජයග්‍රහණය කරද්දි මම ලොකු දායකත්වයක් දුන්නා. මං කිව්වා ප්‍රසන්නව ඔය දෙ කරේ කියලා. ඒතකොට කිව්වා නෑ අර සිද්ධිය කිව්වා. මම පිහිය දැක්කේ නෑ. මම පස්සේ ටීවී එකේ තමයි දැක්කේ. ඊට පස්සේ මං කතා කරන්නේ නෑ. හැබැයි ප්‍රසන්න රණවීර එයා ඒ වෙද්දේ නොකරනම් ඒගොල්ලන් පිහේ අරගෙන එනකොට ඒ ගැන කතා කරන්නේ අද කවුරුත් ප්‍රසන්නගේ මිරිස් එක ගැන විතරක් කතා කරනවා. ඔබතුමා ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. අනිවාර්යයෙන්ම. මං ඡන්ද දෙන්නත් කියලා කියනවා. ප්‍රතිපත්ති. මොකද්ද ප්‍රතිපත්ති? මොකද්ද වැරද්ද? අද එහෙම පාර්ලිමේන්තුවට ඕන එහෙම ආයද කියලා කෙනෙක් ප්‍රශ්න කරොත් ඔබතුමාට මොකක්ද තියෙන්නේ? රටේ විප්ලවයක් රටේ අවස්ථාවල් වෙනකොට ටයිකෝඩ් දාගෙන මින්දකලා හරියන්නේ නැහැ. වැරදි වැඩක් වෙනවා නම් ඒකට මුහුණ දෙන්න යනකොට ඒ විදිහටත් හැසිරෙන්නත් ඕනේ. ඒකයි මං කියන්නේ. ප්‍රසන්න රණවීර එදා ඒ දේ නොකරන කරු ජයසූරියලා බලෙන් ඇවිල්ලා වාඩි වෙලා මහින්ද මහත්තයාව දවස් දෙකකින් එළියට දානවා. අපි එදා ඒ අර්බුදයට මුහුණ දෙන්නේ වෙන්නේ ඒ විදිහට. ඒ නිසා ඒක කිසි මම හරි කියනවා නෙමෙයි. නමුත් ඒ වෙලේ ඔහුට කරන්න සිද්ධ වුණා කියන එකයි මම මේ කියන්න හදන්නේ. දැන් අපි කතා කරන්නේ උගතුන්ගෙන් වියතුන්ගෙන් ප්‍රතිපත්තිකරුක මිනිසුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගමනට යන්න. එහෙම පාර්ලිමේන්තුවක ඔබ යෝජනා කරන කයට ඉඩ තියෙනවද? දැන් හොඳ දොස්තර මහත්තයෙකුට පුළුවන්ද පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මන්ත්‍රී ධුරයක් කරන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරන වැඩේ කරන්න? උගතුන් වියතුන් ඉන්න ඕනි. මම එයාට ගරු කරනවා. මොකද මම මහමැති අද මේ කැබිනට් ඇමතිකමක් වුණත් මට මිනිස්සු තාමත් කතා කරන්නේ මහමැතිතුමා කියලා. මම මහමැතිකමේ ඉද්දි තමයි මගේ හොඳම කාල සීමාව. වැඩ කරේ මිනිස්සුන්ට දැනෙන දෙයක් උනේ සුදු යලියෙක් කියපු පළාත් සභාව වැඩ කරන පළාත් සභාවට බවට පත් වුණේ මගේ කාලේ. ඒක ඕන කෙනෙක් ඉන්නේ නිසා තමයි මට මහමැති කියන්නේ. එතකොට මට උපදෙස් දෙන්න හිටියේ ඉන්දුරාගාරේ ධම්මරත්න හමුතුරු ඒ වගේ මහාචාර්යවරු ආචාර්යවරු වෛද්‍යවරු අපිට කියනවා මෙන්න මේ දේවල් කරන්න කියලා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මට වෛද්‍යවරු තමයි උපදෙස් දුන්නේ රෝග ඒ කටයුතු කරද්දි. ඒ ගෞරවය ඒගොල්ලන්ට ලැබෙන්න ඕනේ. ඒක ජනතාව මාව පිළිගත්ත මගේ කාලේ වැඩක් වුණායි කියලා. හැබැයි මට උපදෙස් දුන්නේ ඒ අය. එහෙමයි කියලා වියතුනුයි ඔක්කොම දාගෙන හරියන්නේ නැහැ. දැන් චන්දිකා මැතිණිය සෝබෝන් විශ්වවිද්‍යාලෙ ගියා. හැබැයි සිරිමාව මැතිණිය අට සමාන. මේ දෙන්නගේ කවුද ජනතාව අතර වඩා ජනප්‍රියම හා වැඩක් කරපු කෙනා හැටියට රටේ මිනිස්සු පිළිගන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාද ප්‍රේමදාස ගැනද කතා කරන්නේ? මම කියන්නේ දේශපාලනය කරන මිනිස්සුන්ට ජනතාවගේ හදවත තේරුම් අරගෙන පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු දේශපාලනය කරන්න ඕනේ. හැබැයි ඒ අයට උදව් කරන්න ඕනේ.
දැන් ඔබතුමා ඔය කියන විදියට වියතුන්ම මම අහගෙන ඊයේ හෝ පෙරේදා සරත් වීරසේකර මහත්තයාගේ සම්මුඛ සාකච්ඡාව. එතුමා ඒකදී කියනවා එහෙමනම් මේ රට මේ තත්ත්වයට වැටෙන්න මේ අපි අවුරුදු 5න් පාට දේශපාලඥයෝ වෙනස් වෙන්නේ. හැබැයි රාජ්‍ය පරිපාලන නිලධාරී මේ සියලුම නිලධාරී හැමදාම හිටියා. එතකොට ඒගොල්ලන් කවුරුත් දොස් කියන්නේ නෑ ඉතින් ප්‍රතිපත්ති හදන්නේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවනේ. පාර්ලිමේන්තුවට හදන එක කවුද එළියේ ඉඳන් හදන්නේ? දැන් මගේ අමාත්‍යාංශයේ යම් පනතක් හදනවා නම් මං හදනවද නෑනේ. ඒක හදන්නේ ඒ විෂයට අදාළ නීතිඥවරු ඒ විෂය පිළිබඳව අවබෝධයක් තියෙන අය කමිටු හරහා තමයි පනතක් හදලා ගේන්නේ. මේ පනත තුල තියෙන ඔබතුමාගේ දැක්ම ඔබතුමා කරන්න යන දේ. නෑ පුද්ගලයාගේ දැක්ම නෙමේක තියෙන්නේ. ඒකේ තියෙන්නේ රටේ අනාගත වැඩපිළිවෙල. ඒ අනාගත වැඩපිළිවෙල කේන්ද්‍රගත වෙන්නේ ඔබතුමාගේ ඇස්තක ඔබතුමා දකින්න දෙයක්. ඒක තමයි මම කිව්වේ. එතනදී ඒ අදාළ විෂයට අදාළ දැන් මට මේ කොරෝනා වෛරසය ගැන උත්තර දෙන්න කිව්වොත් මට පුළුවන් ද ඒක ගැන දන්නවද මම උත්තර දෙන්න? ඒකට තමයි ડોક્ટર අනිල් ජයසිංහ ඉන්නේ. ඒක මට උත්තර දෙන්න බෑ. සමහර මෙඩිකල් ටර්ම්ස් වලින් එන දේවල් මට උත්තර දෙන්න බැරි. හැබැයි මම ඒක ඉගෙන ගන්න මම කැමතියි. යමක් මේකයි කියලා වෛද්‍යවරයෙක් කිව්වොත් මම කැමති නෑ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා බෙහෙත් එකක් කිව්වේ දෙන්න ඕනි කියලා කොවිඩ් වසංගතයේදී. දැන් ඒ බෙහෙත් එක ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒක හොඳ නැහැ කියලා. දැන් ඒ මොකද උනේ? දේශපාලඥ වෛද්‍යවරයාගේ වැඩේ කරන්න ගිහින් හින්දා. එහෙම වෙන්න බෑ. ඒකයි යම් දැන් මගේ අමාත්‍යාංශයේ සංචාරක ව්‍යාපාර ශේෂ්ත්‍රය ගැන තිබ්බත් දැන් මට හෝටලයක් තියෙනවද? මම සංචාරක ශේෂ්ත්‍රයේ හිටපු කෙනෙක්ද? නෑ. හැබැයි ඒකේ සභාපතිතුමිය ඒ ශේෂ්ත්‍රයට අදාළයි. එතකොට ඒකේ නිලධාරී අවුරුදු ගාණක් ඒක සේවය කරපු අය. ඊළඟට මේ සම්බන්ධ ප්‍රතිපත්ති සැලසුම් කමිටුව අපි මැතිවරණයට ඉස්සෙල්ලා නෙළුම් මාවතේ වෙනම කාර්යාලයක් හැදුවා. එතකොට ඒ ප්‍රතිපත්ති හදන වෙලාවට ඒට අදාළ ඇවිල්ලා දායකත්වය දුන්නා. දීපු ඒක තමයි අපි අරගෙන ඇමතිවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඒක මගේ විෂන් එක නෙමෙයි. ඒක ජාතික ප්‍රතිපත්තියකට හැදෙන වැඩක් වෙනවා නම් ඒක හදන්න ඕනේ ඒ ශේෂ්ත්‍රය පිළිබඳ අවබෝධයක් තියෙන අය. ඒකින්ද දැන් සමහර අය කියයි මං කරා කියලා ලකුණු ගන්න කැමති. මං එහෙම ආස නැහැ. මං කරොත් මං ඒක මගේ දෙයක් කියනවා. වෙන කෙනෙක් කරොත් ඒක ඔහු කරා කියලා ඔහුට ඒ ලකුණු දෙන්න මං ආසයි. ඔබතුමාට ලස්සන කතාවක් කිව්වා. වෛද්‍යවරයෙක් පාර්ලිමේන්තුවට ගියපුවාම മന്ത്രിවරුගේ වැඩේ කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇත්තටම മന്ത്രിවරු මොකද්ද කරන්නේ පාර්ලිමේන්තුවේ? රටේ නිලධාරීන් යම්කිසි ක්‍රියාදාමයක් කරනකොට මහ ජනතාව නියෝජනය කරන්න තමයි අපි ඉන්නේ. අපි MBBS ගහලා නෙමෙයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඡන්දෙ දෙන්නේ කවුද? ගම්වල අහිංසක මිනිස්සු. ඒ අහිංසක මිනිස්සුන්ගේ හදවත තේරුම් ගන්න පුළුවන් මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. එතකොට නිලධාරීන් කියන යෝජනයි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා වඩා නිවැරදි දේ තමයි එතෙන්දි වෙන්න ඕනේ. ඒ සාකච්ඡා කරන සාකච්ඡාවට ඔය කියන උගත්කම බුද්ධිය අලුත් දැක්ම ඕනේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නෑ මම එහෙම කිව්වේ නෑ. මම මේ කිව්වේ පාර්ලිමේන්තුව තුල මිනිස්සු පාර්ලිමේන්තුවට වන්නේ ඡන්දේ. එතකොට මිනිස්සුන්ගේ හදවත තේරුම් අරගෙන මිනිස්සුන් හඳුනන නායකයන්ව පාර්ලිමේන්තුවට ඔවුන්ව නියෝජනය කරන්න. එතකොට ඒ අදාළ ශේෂ්ඨයට අදාළ අය වෙනම කණ්ඩායමක් කමිටු වලින් හැටියට සම්බන්ධ වෙලා ඒ තොරතුරු ගේනවා පාර්ලිමේන්තුවට. ඕක තමයි විවාදයට ගන්නෙ. එතකොට නිලධාරී එහෙම පනත පාර්ලිමේන්තුවට ගේනකොට විෂය භාර ඇමතිවරයා හැටියට ඒගොල්ලන්ගේ පැත්ත මට කියනවා. අපි මෙන්න මේක හදන්නේ මෙන්න මේ හේතුන් නිසා. මේ විදිහටයි මේක වෙන්න ඕනි කියලා කියනවා. හැබැයි පාර්ලිමේන්තුවට දාපුවම වෙනස් අදහසක් එන්න පුළුවන් අනිත් පැත්තෙන්. දැන් මම පළාත් සභාවේ කටයුතු කරද්දී මම උපදේශක කාරක සභාව හැම මාසෙම කැඳවනවා. සමහර විට මාසෙට දෙපාරක්. කැඳවලා සමහර අපි ගන්න තීන්දුව පිළිබඳව විපක්ෂයේ එක පැත්තකින් වාඩි වෙනවා, ආණ්ඩු පක්ෂය වෙන වාඩි වෙනවා, නිලධාරීන් මැද වාඩි වෙනවා. දෙගොල්ලෝ කතා කරගන්නවා. කතා කළා හොඳම දේ තමයි අපි පළාත් සභාවට ගෙනල්ලා තීන්දුව ගත්තේ. ඒ වගේ තමයි මෙතන වෙන්න ඕනේ. එතකොට මිනිහෙක්ගේ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ කටයුතු කරන්න කියලා. දැන් අපි කියමුකෝ වියතුම්ම කියලා පොතටම සම්බන්ධ වෙච්ච අය ඇවිල්ලා කතා කීද මම නම් කියන්නේ ඔබතුමා අහන්නත් එපා මට කියන්නත් බෑ මම පුද්ගලයෙකුට එහෙම මේව කරන්නේ නැහැ. සමහර ආචාර්යවරු මහාචාර්යවරු ඇවිල්ලා පාර්ලිමේන්තුවට මොනවද කරේ කියලා හොයලා බලන්නකෝ.
ඊට වඩා සාමාන්‍ය පුද්ගලයෝ කරලා මම මේ ඒගොල්ලන්ව විවේචනය කරනවා නෙමෙයි වරදවා තේරුම් ගන්න එපා. දැන් මට ගිහින් කිව්වොත් මහාචාර්යවරයෙක් කරන දේ කරන්න කියලා මට කරන්න බෑනේ. මට දේශපාලනය කරනකොට ජනතාවගේ පැත්තේ ඉඳන් ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න මට පුළුවන්. හැබැයි මට කිව්වොත් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මහාචාර්යවරයෙක් කරන දේ කරන්න කිව්වොත් මට කරන්න බෑ. දැන් පාර්ලිමේන්තුව කියලා කියන නීති සම්පාදනය කරන තැන එතනදී අවුරුදු 72 දේශපාලන ගමන් මඟ තුල අපේ රටේ දේශපාලනයේ පාර්ලිමේන්තු උත්තරීතර පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරපු කාර්යභාරයේ තිබුණු අඩලුහුඩුකම් හින්දා තමයි සමහර වෙලාවට ජාතික ප්‍රතිපත්තියක් තාම අපිට හදාගන්න බැරි වෙලා තියෙන කියලා යෝජනා කරන මිනිස්සු. ඒ නිසා අපි මේ වෙලාවේ කියන්නේ පාර්ලිමේන්තුවට උගත්තු වියත්තු විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන යවන්න. ඒකින්ද මේ එහෙම කරන්න ඕන නම් ඕන වෙලාවක කරන්න පුළුවන්. අවස්ථාවාදී පුද්ගලයෝ පාර්ලිමේන්තුව තුළ ඉඳීමයි ඔවුන් දැන් පහුගිය කාලේ යම් යම් අනපනත් ගෙනාව මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්නද? නැහැ. ඔවුන්ගේ බලය රැක ගන්න. එතකොට දෙමළ සන්දානයට ඕනි වෙන යෝජනාව ගේනකොට යහපාලන ආණ්ඩුවකට අත උස්සනවා. අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාව මේවට අත උස්සනවා. ඒයි මේ පොදු ජනතාවගේ ඉල්ලීමට නෑ. විවස්ථා සංශෝධනය ගෙනාවේ ගේන්න හැදුවේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගන්නද? අපිට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකට ජීවත් වෙන්න තම තමන්ගේ සංස්කෘතිය වලට තම තමන්ගේ ආගම් වලට ගෞරව කරන විදියට ජීවත් වෙන්න පුළුවන් විදියේ දෙයක් හැදෙන්න වෙනවට එතන මොකද්ද කරන්න හැදුවේ? ඒකීය ශ්‍රී ලංකාවක් කියන වචනේ වෙනස් කරලා මේ රට 9කට කඩලා ෆෙඩරල් රාජ්‍යයක් ගෙනල්ලා ඒකාගේ දුමනාව. ඒක මේ රටේ බෞද්ධ ජනතාවගේ දුමනාවද නෑ. දෙමළ සන්දානයේ අවශ්‍යතාවය. ඒ කෙතුම්පත් අතනකොට දෙමළ සන්දානයේ හිටපු මම නම් අහන්න එපා. ඒගොල්ලන් තමයි උතට ඔව හදලා ගෙනාවේ. ඒ නිසා තමයි ඒව කරගන්න බැරි වුනේ. හැබැයි සියලු මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් ඉටු කරගෙන යනකොට පොදු ජනතාව අපිට සපෝට් කරනවා. අපිට ශක්තියක් වෙනවා. එහෙම නැතුනොත් තමයි විරෝධතාව ගොඩනගන්නේ. ඒව සාකච්ඡා කරන්න ඕනේ. ඒකයි මම ඔබතුමාට කියන්න උත්සාහ කරේ. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ යලි අපි තීරණාත්මක තීරණය මුලගින්. අපි යලිත් තීරණය වැඩසටහනත් එක්ක සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම නායක ප්‍රසන්න රන්තුංග මැතිතුමන් එක්ක අපි තීරණය වැඩසටහනේ ඉන්නේ. මම ජාතික දේශපාලනයෙන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයට එනවා. පහුගිය කාලේ ඔබතුමාටත් එක්ක බරපතල චෝදනාවක් නැගෙනවා ගම්පහ පාතාලය සම්බන්ධයෙන්ුත් මේක සම්බන්ධයි කියලා පොදු මහ ජනතාව අතර කතාවක් තියෙනවා පස් ජාවාරම. ඔබතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 5ක් කටයුතු කරනවා. ඇත්තටම අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ පස් ජාවාරම ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින එක. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ සම්බන්ධව අපි කටයුතු කරනවා. අපි මම මතක් කරන්න ඕනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මිනුවන්ගොඩ පස් කැපීම මම තහනම් කරවලා තිබ්බා. හේතුව මේ වෙනකොට 50කට වැඩිය ප්‍රමාණයක් ඝාතන සිද්ධ වෙලා තියෙනවා මේ පස් කැපීමත් එක්ක. මේ පස් කැපීම ආශ්‍රිතව මේ පාතාලේ තමයි කටයුතු කෙරෙන්නේ. එතකොට සංවර්ධන ක්‍රියාදාවලිය තුළ අධිවේගී මාර්ගය හදන වෙලාවේ මේ පස් කපන්න පටන් අරගත්තම කප්පන්කාරයෝ වැඩි වෙනවා. ඔබතුමත් ඒ අතරින් කෙනෙක් කියලා චෝදනා මම කවදාවත් ওই චෝදනාවට ලක් වෙලා නැහැ. මේ හදන්න එපා. මොකද ඕනම කෙනෙක් කවුරු හරි ගම්පහින් කතා කරලා මං එක පස් කන්දක් හරි පස් එකකට අත තියලා හරි ඔවුන්ට සහයෝගය දීලා හරි තියනවායි කිව්වොත් මං ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. මොකද මාව ඝාතනය කරන්න පවා යම් කාලයක සැලසුම් කරා. මොකද මගේ සභාපතිවරයා පස්වලට විරුද්ධව කටයුතු කරනකොට ඔහුව ඝාතනය කරන්න හදුවා. ඊට පස්සේ මම ඔහුට කිව්වා ඔයාව කපාටලෝ ගන්න එපා. ඔයා කියන්නේ මම කිව්වයි කියලා ඕව නවත්තන්න කියලා ඒ මට්ටමට අපි ගියා. මොකද පස් ජාවාරමත් එක්ක පස් ජාවාරම කියන්නේ මම කියන්නේ මේ පස් කපන එක ගැන. දැන් අදටත් අපේ ආසනවල භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට මම කියලා තියෙනවා මේව කරන්න දෙන්න එපා. දැන් මේ පස් කැපීම හරහා තමයි මේ කප්පන් පාතාලය බිහි වෙන්නේ. ඒක අවුරුදු ගාණක් තිස්සේ. ඒක අපේ රජයේ කාලේ පෞගිය රජයේ කාලේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රණතුංගලා දේශපාලනයේ මුල් බැස ගන්න ගම්පහ මෙහෙම ජාවාරමක් වෙනකොට රණතුංගලාගේ දේශපාලන ගමන් මඟ තුල මේක නවත්ත ගන්න බැරි වෙනවා. බාසාර්ථකයිද ඒ කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන තැන්වල යම් අඩුපාඩු තියෙනවා මේකට බලපාන.
දැන් මම කියන්න ඕනේ මහින්ද මහත්තයාගේ කාලේ මේ පස් ජාවාරම කරන්න දුන්නේ නැහැ. හැබැයි පහුගිය යහපාලන ආණ්ඩුවම ආපහු පස් කපන්න ඉඩ දුන්නා. ආපහු ඒ තත්ත්වයට ගියා. ඊළඟට ඒක වර්ධනය වෙනවා. ඊළඟට දැන් ආපහු අපි නවත්තන්න හදනකොට නොයෙකුත් අභියෝග එනවා. හැබැයි අපි පැහැදිලිව ඉන්නවා දේශපාලන ස්ථාවරයක මට මගේ දිස්ත්‍රික්කයේ හැම ගැන ආසනයක් ගන්න නෙමෙයි. මොකද රජයේ අවශ්‍යතාවයන් වලට පස්ස අපේන තැන් තියෙනවා. ඒවට ක්‍රමවේද හදලා රජය මැදිහත් වෙලා කරනවා නම් තමයි එතකොට කාටවත් අත ගහන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔය ගොඩාක් දේවල් අපිට නවත්ත ගන්න පුළුවන්. හැබැයි දැන් උතනදී ඔබතුමා දැනුවත්ද දන්න සාමාන්‍ය ওই පස් ජාවාරමත් එක්ක පාතාලයේ ගැටුමත් එක්ක 39 දෙනෙක් හරි 49 දෙනෙක් හරි මේ වෙනකොට මැරලා 50කට වැඩි. 50කට වැඩි. පස් ප්‍රියන්ත ඉන්නවා, වැලි අජිත් ඉන්නවා, බොරළු සමාන් ඉන්නවා, පස්රුවන් ඉන්නවා. මේ සියලු දෙනාම ඝාතනය වෙන්නේ ওই පස් ජාවාරමේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි පහුගිය කාලේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගිහිල්ලා ඕක නවත්තන්න උත්සාහ කළා. හැබැයි අනිසි බලපෑමක් කළා කියලා ඔබතුමාලගේ බලපෑමක් මත පදනම් වෙලා තමයි ඒක නවත්ත ගන්න බැරුණා කියලා චෝදනාවක් අපි රංජන් රාමනායක ආණ්ඩුවේ ඇමතිවරයෙක්නේ. අපි කොහොමද ආණ්ඩුවේ ඇමතිවරයෙකුට බලපෑම් කරන්නේ? අපිට මොකක්ද තියෙන අයිතිය? මොකක්ද තියෙන හයිය? එතුමානේ රාජ්‍ය ඇමතිවරයෙක්නේ. එතුමා සද්භාවයෙන් ඒක කරාද? ඔබතුමාලා පාතාලෙත් එක්ක සම්බන්ධයි ඒක නිසා තමයි මේක කොහෙද අපි පාතාලෙත් එක්ක සම්බන්ධ? අපි කවුරු වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ? අපි කවුරු වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ මේ දේශපාලඥයන්ගේ දිහාට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා. මේකට මෙව්වට පර්මිට් එක ඉෂු කරන්න අපි කියලාද? අපි අපෙන් අනුමැතියක් ගන්නවද? අඩු ගානේ පළාත් පාලන ආයතනකින් අනුමැතියක් ගන්නවද භූවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔව පර්මිට් ඉෂු කරනකොට? අපි එව්වට විරුද්ධව කතා කරාම ඔන්න දේශපාලන බලපෑම් කරා කියලා නිලධාරීන්ට අපිට විරුද්ධව කතා කරනවා. ඕක තමයි වෙන්නේ. ඔබතුමාලා ඔය ගන්න කාරණාවම ඕක මෙතන නෙමෙයි මේක සාකච්ඡාවටම ගත යුතු කාරණාවක්. ඒක රංජන් රාමනායක මහත්තයාට එදා තියෙන්නේ නැති ඊට ඉස්සෙල්ලා අපේ ආණ්ඩුව කාලේ මටත් තිබ්බා. හැබැයි ඕකේදී ඉන්දිකන් රුද්ද මන්ත්‍රීතුමාත් සම්බන්ධයි කියලා කියනවා. මිනිස්සු සම්බන්ධයි කියලා චෝදනා කරාට අපිට සම්බන්ධයි කියලා එයාට ඔප්පු කරන්න පුළුවන් මොකද්ද? එයාට සමහර විට එදා මා පෙනී හිටියේ ඒ දියුලපිටි ආසනේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ වැලි වලින් ඊළඟට මැටි කපල ඊළඟට පස් වලින්. එතකොට ඒ අයට කරනකොට එදා රංජන් රාමනායක මහත්තයා ඔවුන්ට ඕන අයට දෙන්න බැරි වුණාම ගල් ටික කඩා ගන්න. එතකොට ප්‍රාදේශීය ලේකම් එක ඇති වෙච්ච ගැටලුවක් ඔය. නැතු එතන ඔබතුමා හොඳට ඒ සිද්ධිය හොයලා බලන්න. එයා බයින්නේ ප්‍රාදේශීය ලේකම්ට. මතකද දුරකථනයෙන් අරගෙන ඒවකට හිටිය ප්‍රාදේශීය ලේකම්ට බයින්නේ. ඒ ඔහුට ඕන කෙනෙකුට ඔහුට දී ගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් උඩ. එතකොට ඉන්දිකන් රුද්ද පෙනී හිටියේ ඒ සිද්ධියට අදාළ අය වෙනුවෙන් විතරයි. මම දන්නා තරමින්. ඉතින් ඒක ඒ කාලේ එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරට හයිය තියෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරට හයිය තියෙන්නේ. කොහොම වුණත් ඔය ජාවාරම සිද්ධ වෙන්නේ හරිය ජීවිත බිලගන්නේ හරිය ඔබතුමාගේ වපසරිය ඇතුලේ. ඔබතුමාට මොකක්ද තියෙන වැඩපිළිවෙල ඒක නවත්තන්න? අනිවාර්යයෙන්ම අපේ රජයක් යටතේ අපි ඉල්ලීමක් කරනවා අදාළ විශේෂ ඇමතිවරුන්ට කරුණා කරලා මේ පස්වල අවශ්‍යතාවයක් රජයට තියෙනවා නම් ඒ රජයේ ආයතන මැදිහත් වෙලා විධිමත් වැඩපිළිවෙලක් කරා කටයුතු කරන්න ඕනේ. දැන් වෙන්නේ ටෙන්ඩර් අනුගමනය කරලා පස් ටික ගන්න ගියාම පස් කපන මිනිහට පාතාලේ එනවා තර්ජන පස් කපනවා නම් කියුබ් එකකට මෙච්චරක් ඕනි කියලා. ඒක නොදුන්නොත් ඔහු මරනවා. ඒ නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරයට එන්නේ නැහැ. එහෙමනම් එක්ක පාතාලේ මර්ධනය කරලා ඉවර කරන්න ඕනේ. මම නම් පැහැදිලිව ඉන්න අවස්ථාවරයක මේ පාතාලේ මේ රටෙන් මර්ධනය කළ තුරන් කළ යුතුයමයි මොන හෝ ක්‍රමයකින්. ඒකේ වගකීම හමුදාවට හරි දීලා මේක වෙන්න ඕනි දෙයක්. නැත්නම් මේ රටවල් ගොඩ ගන්න බෑ. පාතාලේ විනාශ වෙන්නම ඕනි. ඒක රටේ මතයක් හැටියට ජනතාව තුළ ඇති වෙනවා. මම දන්නවා ෆිලිපීනේ වර්තමාන ජනාධිපතිවරයා ඔහු බලයට ආවයින් පස්සේ ඒ තත්ත්වය රටේ ඇති කරා. අද මිනිස්සු සන්තෝෂෙන් ඒ රටේ ජීවත් වෙනවා. අද අපේ පැතිවල ටවුන් වල කප්පම් ගන්නවා බයයි පොලිසියකට ගිහින් කියන්න. කිව්වොත් පොලිසියෙන් තොරතුරු එළියට යයි කියලා බයයි. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තද තීන්දුව අරන් මේවට කටයුතු කරන්න ඕනේ. ප්‍රසන්න රන්තුංග හෘද සාක්ෂියට එකඟවද කියන්නේ පස් කියුබ් එකකින් මට කීයක්වත් එන්නේ නැහැ කියලා? ඕම තියා ඔළුවෙන් හිටන් ගත්තත් මම මිනිස්සු දන්නවා මං ජීවත් වෙන හැටි. ඒක නිසා
ඔය එක්කෙනෙක්ගෙන්වත් 7-5ක්වත් අරගන්න වැරදි විදියට ජීවත් වෙන මිනිසුන්ගේ 7-5ක්වත් ගන්න කෙනෙක් නෙමෙයි මම. ඔබතුමා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා අනිවාර්යෙන් මන් දීලා තියෙනවා. මේ පාරක් දෙනවා. මම මේ පාර මැතිවරණයට ඉස්සෙල්ලා දුන්නා. මම පළාත් සභාවේ මහා මැතිවරයා ඉන්න කාලේ ඉඳන් මම හැමදාම දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබතුමා මහ මැතිවරණයට මේ මැතිවරණයට කීයක් විතර වියදම් කරනවද? මගේ ඉලක්කය ලක්ෂ 150ක් විතර වියදම් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සමහර විට ඒක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ මුදලක් සාමාන්‍යයෙන් වියදම් වෙයි කියලා මම විශ්වාස කරනවා. සල්ලි කොහෙන්ද මැතිතුමා? මට ඇත්තටම මේ මැතිවරණයේදී මට උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. මම ඒකද කිව්වේ මගේ ඡන්දයක් කරනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම වියදමකේ වැඩිම ඡන්ද ගාණක් ගන්න කෙනා මම. ලක්ෂ 120ක් කියන්නේ අඩුයිද? නෑ ඉතින් මම ලක්ෂ 120ක් කියන්නේ එහෙම ගාණක් නැතුව අද වියදම් කරන්නේ කොහොමද? අද මාධ්‍යයට ගියාම ඔබතුමාලගේ ආයතන කොච්චරක් අපෙන් අය කරනවද? ඒව ගෙවන්න නැතුව අපි කොහොමද අපේ මැතිවරණ කොමසාරිස් පෝස්ටරයක් ගහන්න දෙන්නේ? අපිට කටවුට් එකක් ගහන්න දෙන්නේ? ස්ක්‍රීන් එකක් ගහන්න දෙන්නේ? අපේ අංකීය ප්‍රචාරය කරන්නේ කොහොමද? මාධ්‍ය ආයතන වලට මුදල් ගෙවලා මාධ්‍ය ආයතන කොච්චර අපෙන් අය කරනවද? ඒවට අපි ගෙවන්න එපා. ඒ ගාන කවුරු හරි කියනවා නම් ඊට අඩුව කරනවා කියලා ඒක බොරුවක්. ඒ නිසා ඒ ගානක් වියදම් වෙනවා. ඇත්තටම මට හැම මැතිවරණයකටම මැතිවරණ වියදම් මට මිනිස්සු දීලා තියෙනවා. මගේ අතින් හරි සුළු ගානයි වියදම් වෙන්නේ. මේ රුපියල් 2500 5000 හිට මට ගෙනල්ලා දෙනවා. පව් ඒ මිනිස්සු ඒ විශ්වාසයක් එක්ක හැබැයි මට හරියන්නේ ඒ මුදල්ින්ද මොකද සාධාරණව හම්බ කරන කෙනා ගෙනල්ලා දෙන මුදල් තමයි හරියන්නේ. මට ඒක වරදක් වෙන්නේ මම අයනවා අර පස් කතාව ළඟට මේක ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය අකරගම සිද්ධ වෙන්නේ. ඔබතුමාට පුළුවන්ද දැන් ඔබතුමාලගේ ආණ්ඩුවක් පිළිබඳව සේයාවක් නිර්මාණය වෙනවා. ආණ්ඩුවක් පත් වෙයි කියලා අනිවාර්යම විශ්වාසයක් තියෙනවා. 3-2 කෙසේ වෙතත්. ඔබතුමාට ජනතාවට දෙන්න පුළුවන්ද නිශ්චිතව ප්‍රසන්න රන්තුන්ගේ මැදිහත් වෙලා මේක නවත්තනවා කියලා? මොකද්ද සිද්ධිය? පස් කැපීම. පස් ජාවාරම. දැන් ඔතන කාරණා දෙකක් ඔබතුමා කියන්නේ. ජාවාරමක් කියන්නේ කප්පංකාරයෝ ගන්න එකක්. පස් කැපීමක් කියන්නේ සමහර නිත්‍යානුකූලව නෙවෙයිනේ. මේ ජාවාරමට කප්පන් අරගෙන සිද්ධ කරන එක ඒක නවත්තර කරන්න නම් පොලිසිය අනිවාර්යයෙන්ම බන්ධනාගාරය ඇතුලේ දුරකථන නවත්තන්න ඕනේ. දැන් ඔබතුමා දකින්න ඇති පහුගිය දවස්වල බන්ධනාගාර තුල වෙච්ච දේවල්. ඒ ඇතුලේ ඉඳන් තමයි දුරකථන වලින් මිනිස්සුන්ව පාවිච්චි කරලා මේ කප්පන් ගැනීම සිද්ධ කරන්නේ. ඒක තමයි ජාවාරම. නැත්නම් රජයේ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කළා ඒ විධිමත් විදියට භූවිද්‍යා හා අදාළ දෙපාර්තමේන්තුවෙන් අනුමත අරන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් ඒක කපනකොට ඔහුට කපන්න දෙන්නේ නැහැ. එතකොට කියනවා අපිට මෙච්චරක් අන්න එතනයි ජාවාරම ඇති වෙන්නේ. නැතුව මේ පස් කපන එක මේ මැෂින් එකෙන් දාලා කපන එකේ ජාවාරම නෙමෙයි. හොරට කපනවා නම් ඒව පොලිසියෙන් අල්ලන්න පුළුවන්. ගොඩක් අය හොරට නෙමෙයි කපන්නේ. දැන් අලුත් ක්‍රමයක් තුල ගයක් හදන්න කියලා ග්‍රාම සේවකෙන් කපා ගන්නවා. ඒ කපන මිනිස්සයා කපනවා ලිඳක් විදිය ගැඹුරට කපලා තියෙනවා. දැන් මගේ ආසනේ තෝව තියෙනවා. මේ ඊයේ පෙරේදම භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සභාපතිතුමාව ගෙනල්ලා ඒව පෙන්නවා. මෙවට කොහොමද ඔයගොල්ලන්ගේ නිලධාරීන් අනුමැතිය දෙන්නේ කියලා. ඔහු ඒක පිළිගත්තා. ඉතින් ඒ නිලධාරීන්ගෙන් මෙව නවතින්න ඕනේ. මං හිතන්නේ ඒ නැවැත්වීම වෙනුවෙන් කොන්දේසි විරහිත මැදිහත් වීමක් වෙන්න අනිවාර්යෙන් මට පුළුවන් උපරිම දායකත්වය ඒකට ලබා දෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා තැපැල් ඡන්ද භාවිතා කිරීම හෙට ආරම්භ කරනවා. ඔබතුමාලගේ ආණ්ඩුවක් තුල රාජ්‍ය සේවකයාට දෙන සහතිකය මොකක්ද? අපේ ආණ්ඩුව කාලේ තමයි රාජ්‍ය සේවාව ශක්තිමත් කරේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එනකොට අපේ රටේ රාජ්‍ය සේවකයෝ හිටියේ ලක්ෂ 11ක්. එතුමා ඒ ප්‍රමාණය ලක්ෂ 16 දක්වා වැඩි කරා. ඊළඟට හැමදාම මහින්ද රාජපක්ෂ මහත්තයා හිටිය විශ්වාසය තමයි මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ඉන්නේ ස්ථාවරේ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම තුළින් තමයි සාමාන්‍ය මිනිහට සේවාවක් ලබා දෙන්න පුළුවන් කියලා. රාජ්‍ය සේවාව අඩුපාඩු තියෙනවා නැතුව නෙමෙයි. දැන් අපි මෙච්චර කල් ඇමතිකම් දරුවා මහමැතිකම් දරනවා අපි දකින්න අඩුපාඩු තියෙනවා. නමුත් රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම තුළින් විශේෂම ආපදා අවස්ථාවන් වලදී රාජ්‍ය සේවකයෝ තමයි මේ රට බේරගත්තේ. දැන් හොඳම උදාහරණේ යුද්ධය. යුද්ධයේ දිනෙවේ කොම්පැනිකාරයෝ නෙමෙයිනේ. පෞද්ගලික ව්‍යාපාරිකයෝ නෙමෙයිනේ. යුද්ධයේ දිනෙවේ රාජ්‍ය සේවකයෝ හාමුදා නිල ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම ඒකට සම්බන්ධ වෙච්ච සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ වගේම
ඒ විදියට තමයි යුද්ධය දිනාගත්තේ. දැන් කොයිත් වසංගතය බලන්න. ඒත් රාජ්‍ය සේවක තමයි රට බේරගත්තේ. සෞඛ්‍ය අංශය හාමුදාව. ඒකයි රාජ්‍ය සේවාවක තියෙන වටිනාකම. ඒක තේරුම් ගත්ත නායකයෝ දෙන්නෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මහින්ද මහත්තයාත්. මම බාධා කරනවා ඔබතුමාට. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. අතීත භාවිතාවන් තුළ රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගරුත්වය අභියෝගයට ලක් වෙනවා. මෙවෙන් සිල්වා මහත්මයා සමෘද්ධි නිලධාරියෙක් ගස් බඳිනවා. වැරදි. ඊට පස්සේ චාමර මහමැතිතුමා ගුරුවරයෙක් දන ගස්සනවා. වැරදි. වැරදි. ඔබතුමත් එක තැනකදී දුරකථනයෙන් කතා කරලා බනිනවා. මම මේ බයින දේ හරියට ඔබතුමා ඇහුවොත් ඒක කෑලි කපලා බත් කරලා දාන එක. ඒ බයින්නේ නිලධාරියෙක්ට සාමාන්‍ය මේ රටේ අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මගේ අමාත්‍යාංශයට යටතේ තමයි පරිසරය පිළිබඳව වගකීමක් තියෙන්නේ. ඒ කියන්නේ අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරී. පළාත් පාලන ආයතනවල ගැටලු එනකොට මේ නිලධාරීන් කටයුතු කරන ආකාරය සමහර විට ඒක පිළිගන්න බෑ. දෙයක් කිව්වම කරන්න නැත්නම් සමහර විට අපිට පාවිච්චි කරන්න වෙනවා. මොකද අපි පෙනී හිටින්නේ ජනතාවගේ පැත්තේ. නිලධාරීවාදයට අපිට යට වෙන්න බෑ. එතකොට කතා කරන්න ඕනිකොට පෙලක් වෙලාවට අර ගෝඨාභය මහත්තයා යුද්ධ කරද්දි මහින්ද මහත්තයා කිව්වනේ තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ LTT එකට කියලා. සමහර විට ඒ වගේ වෙන්න. මම ඒක හරි කියනවා නෙමෙයි. මම ඒකට කඩගාටු වෙනවාද? හැබැයි ඒ වෙලේ එහෙම සිද්ධියක් වුණාම අපිට තරහ යනවා. මිනිහෙක් ඇවිල්ලා දෙතුන් පාරක් කියනකොට මේ වැඩේ වෙන්නේ නැහැ කියලා රාජ්‍ය නිලධාරියා බලාගෙන ඉන්නවා නම් එන පුද්ගලයා දන ගහගෙන ඇවිල්ලා ඔහුගෙන් කතා කරලා ගන්න ඕනි කියලා මම එතන නැති කෙනෙක්. ওই සිද්ධිය උනේ මම තනියම පුද්ගලෙක් එක්ක නෙමෙයි දුරකථනයෙන් නෙමෙයි. මම මේ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡාවක අපේ මහජන නියෝජිතයන් ඉන්න තැනක නිලධාරියෙන් දීපු උත්තර වලට මම දුන්නේ. මම දන්නවා කවුද නිලධාරියා කියලා. ඒකේ මම වැරද්දක් කියනවා මම හිතනවා ඒක මෙහෙමයි කියලා. හැබැයි ඒ මට්ටමට මේ අපිව පත් කරගන්නේ නිලධාරීන්. හැබැයි දැන් ගෝඨාභය මහත්තයා මහ බැංකුවේ නිලධාරීන්ට මොකද්ද කිව්වේ? යමක් වෙන්නේ නැත්නම් අපේ වගකීම ඒක කරන එක. මම දන්නේ මම නම් ඒ ස්ථාවරේ ඉන්නවා. ඊට පස්සේ එතුමාට ඒ කාරණාව කිව්වයින් පස්සේ වැඩේ කෙරුණා. දැන් කිට ඡන්දේ පාවිච්චි කරන කෙනෙකුට මම ආයේ එන්නේ අර පළවෙනි ප්‍රශ්නේ ළඟට. ඡන්දේ පාවිච්චි කරන කෙනෙකුට මර්වින් සිල්වා වගේ කෙනෙක් සමෘද්ධි නිලධාරීන් ගස් නොබඳී කියලා හරිය. චාමර මහත්තයා වගේ මහමැතිතුමා වගේ ගුරුවරු දනයි නොගස්වයි කියනවා වගේ. ඔබතුමා නොබණී කියනවා වගේ. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයක් තුල යන ආණ්ඩුවක මිනිස්සුන්ට දෙන්න පුළුවන් රාජ්‍ය සේවකයාට දෙන්න පුළුවන් මුද්‍රාව මොකද්ද? සම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නිලධාරියෙක් හැටියට එතුමා රාජ්‍ය නිලධාරීන්ව ආරක්ෂා කරන නායකයෙක් කියලා. ඒ නිසා පුද්ගලයෝ කරන හැම දෙයක් ගැනම අපිට සහතික දෙන්න බෑ. නමුත් මම හිතනවා ඒ සාධාරණයක් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඉටු කරන්න ගෝඨාභය මහත්තයාත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් කටයුතු කරයි කියලා. වැඩපිළිවෙල තුල වැටුප් වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ. රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් සිද්ධ වුණානේ. මේ තියෙන ජීවන තත්ත්වයට එක්ක යලි ඒ දෙයක් අපේක්ෂා කරනවා. එහෙම තැනක කතිකාවතක් තියනද? ජනතාව බොරු කියලා රවට්ටන්න පුළුවන්. මටත් කියන්න පුළුවන් අපි බලයට ආපු ගමන් රුපියල් 10000ක් දෙනවයි කියලා. ගිය පාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනකොට එහෙම කියලා බලයට ඇවිල්ලා රුපියල් 10000ක් එක පැත්තකින් දෙනකොට අනිත් පැත්තෙන් 20000ක් ගන්නවා. ඒ ක්‍රමවේදය නෙමෙයි. පළමුවෙන්ම රාජ්‍ය නිලධාරියාට අපි ලබා දෙන්න ඕනේ ඔහුගේ රැකියාවේ සුරක්ෂිතභාවයක්. දෙවෙනි එක ඔහුට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට ඔවුන්ගේ සුබ සාධන පැත්ත පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔහුට මානසික තෘප්තියක් නැතුව රාජ්‍ය සේවාවට ඇවිල්ලා ඔහුගේ සේවාව සේවාදායකයාට ලබා දෙන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ මානසික තෘප්තිය පිළිබඳව අපි එහෙම කටයුතු කරලා තියෙනවා. දැන් මට මතකයි මම මහමැති වෙලා ඉඳලා විදුහල්පතිවරයෙක්ගේ මරණ ගෙදරට ගියා. ඒ මරණ ගෙදරට ගියාම ඒ පවුලම අසරණ වෙලා තිබුණා. පිළිකාවක් හැදිලා මැරිච්ච විදුහල්පතිවරයෙක් මං ගියාම ගෙදරට ඒ මරණය කරගන්න ඒ ගෙදර පවුලේ උදේට වත්කමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් එක්ක අහුවෙලා ගුරුවරුන් සඳහා රක්ෂණ ක්‍රමයක් හැදුවා. ඒකේ 150ක් අපි දැම්ම 150ක්
ඒ අයගේ පඩියෙන් ලබා දීලා ඒ අයට පිළිකාවල් වලට ප්‍රධාන රෝගවලට ආධාර වුණොත් මුදල් දෙන්න ඊළඟට ඒ රෝගියා මැරුණොත් අයිත් ඒ වගේ රක්ෂණ වන්දියක් දෙන්න ලොකු වැඩපිළිවෙලක් තිබ්බා. ඒ වැඩපිළිවෙල තුළ ගොඩ දෙනෙකුට ප්‍රතිලාභ ලැබුණා. හැබැයි අපි අයින් වුණාම ඒව නැවතුණා ඒක වෙනම කාරණාවක්. නමුත් ඒ වගේ දේවල් එතකොට ඊට නැවතිනකොට මට ගුරුවරු කතා කළා කිව්වා සර් ආරම්භ කරපු දේ නෑ සර් මේක පටන් ගන්න අපිට ලොකු හයියක් කියලා. ඒ වගේ මම කිව්වේ ඒකයි රාජ්‍ය නිලධාරියාගේ මානසික තෘප්තියක් ඇති කරන්න ඕනේ. ඊළඟට ඒ උන්ට ඔවුන්ගේ සේවාදායකයට සේවාව සපයන්න ඔවුන්ට හොඳ පුහුණුවක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් මම හිතනවා අපි පත්තර කරන රජයක් තුළින් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. රාජ්‍ය සේවකයා පිළිබඳ එහෙම සහතිකයක් ඔබතුමාලට තියෙනවා. තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් සඳහන් කරපු කාර්යයක් තමයි දැන් එතුමා මහමැතිවරණයේ ජනාධිපතිවරණයේ වේදිකාවට මම කවදාවත් කවුරුත් විවේචනය කළේ නැහැ. මං කිව්වේ මගේ ප්‍රතිපත්තිය. හැබැයි ප්‍රසන්න රන්තුන්කට එහෙම බෑනේ. ඉතින් අපි දෙන්නෙක් නේ. ගෝඨාභය ඔබතුමාලා යන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගමන් මගේ නෙමෙයිද? නෑ ඉතින් එතුමාගේ ගමන් මගේ ගියා කියලා එතුමා කියන දේ මට එහෙමනම් මම ජනාධිපති වෙන්නත් එපා. ඒ ඔබතුමා ප්‍රතිපත්ති දේශපාලනයක් නෙමෙයිද ඒක? ඒක මොකක්ද ඒක ප්‍රතිපත්තිය කියන්නේ? මං කියන්නේ මගේ හෘද සාක්කියට මං කියන හොඳ කියන කෙනාට කියනවා. විවේචනය කරන්න ඕනි කෙනා මම විවේචනය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩපිළිවෙලක එතුමාගේ මැතිවරණය එතුමාට ගන්න. හැබැයි පහළ ඉන්න අපි පහුගිය ආණ්ඩුව කරපු දේවල් විවේචනය කරා. ප්‍රසන්න රන්තුන්ගර තියෙන්නේ වැඩපිළිවෙලක් නැතිකම නිසා කියන දෙයක් නැතුව පුද්ගල විවේචනයක්ද? නෑ. මගේ හොඳ වැඩපිළිවෙල තියෙනවා. මොකද තියෙන වැඩපිළිවෙල? මම මහමැතිවරයා හැටියට කටයුතු කරා. නෑ. මහමැතිවරයා ඉවරයිනේ දැන්. පාර්ලිමේන්තුවට ගියපුවා මොකද්ද ඔබතුමාට තියෙන වැඩපිළිවෙල? අපිට පාර්ලිමේන්තුව තුළ අපේ ප්‍රතිපත්ති සෞභාග්‍ය දැක්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි අපේ ප්‍රධානම කාරණාව වෙන්නේ. ඒ වගේම ජනතාවට සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් මේ රටේ පරිසරයක් නිර්මාණය කරන්න අපිට පුළුවන්කමක් ලියන්න ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අපිට මේ රටේ ජනතාව හැඩගස්සලා රටේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දෙයක් හදන්න ඕනේ. ඒ වගේම අපිට පවරන විෂයන් වලදී ඒ විෂයන් අපිට සංචාරක ශේෂ්ඨය නම් මම උදාහරණයක් කියන්නේ ඒ වැඩපිළිවෙල තුළ ජනාධිපතිතුමාගේ තියෙනවා නම් ලක්ෂ 10ක් මිලියන 10ක් ආදායමක් මිලියන 20ක් සංචාරකව ලංකාවට ගෙන්න අහවල් කාල සීමාව තුළ කියලා ඒ සඳහා වැඩපිළිවෙළවල් හදලා ඒව ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මට දෙන ඕනම විෂයක් කරා මට ඒ දේ කරන්න පුළුවන් කියලා. මම එහෙම විශ්වාසයක් ඇතුව ආත්ම විශ්වාසයක් ඇතුව වැඩ කරන කෙනෙක්. මම ඒ නිසා තමයි ඔබතුමාට නැවත මතක් කරන්නේ මම 2015න් පස්සේ හිතගත්ත මගේ දේශපාලන අරමුණ කරා යනකොට ඒ ආත්ම විශ්වාසයෙන් මම කටයුතු කරා. මට නොයෙකුත් බාධාවල් තිබුණත් මම තනියම එළියට බහැලා නුගේගොඩ රැස්වීමේ ඉඳන් මම ජනතාව එක්රාශී කරගෙන පොහොට්ටුව පක්ෂය හදනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් මුළු රටේම දිස්ත්‍රික් වලට ඇරලා සංවිධාන ශක්තියක් ගොඩනගලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මට පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ ඒක අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී එතුමා ඒක කිව්වා අද පොහොට්ටුව හදන්න ප්‍රසන්නගේ දායකත්වයේ කියලා එතුමා ලොකු විග්‍රහයක් කරා. ඉතින් මම දෙයක් හිතුවොත් මම ඒ දේ කරන්න මට ආත්ම විශ්වාසයක් තියෙනවා මට කරන්න පුළුවන් කියලා මම දන්නවා. තනියෙන් ඔබතුමා එළියට බැස්සා වගේම ගම්පහ තනි ගමනක් යන්න මේ හදන්නේ. නෑ අපි යන්නේ කණ්ඩායම. මම දිස්ත්‍රික් නායකයා කියලා මම කවදාවත් කියන්නේ නෑ. අපි මේ ජයග්‍රහණ ලැබුවේ කණ්ඩායමක් හැටියට. ගම්පහ මට තනියම වුණා නම් මට බලවේගයක් නැත්තම් මම අසාර්ථක වෙනවා. ඒ නිසා මම පහුගිය අවුරුදු 4මාරේ දිස්ත්‍රික්කයේ බාරව කටයුතු කරද්දී මම නායකයෙක් විදියට නෙමෙයි. මම ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට ආසන 3ක් බාර දුන්නා. මිහිරිගම දිවුලපිටිය කටාන. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට කැලණිය මහර බියගම. ඒ වගේ නිමල්ලන්ස ඇමතිතුමාට වත්තල මිහිගම ඒ විදියට අපි බාර දුන්නා. බාර දීලා ඒ අය ඒ ආසන වලින් අපේ ප්‍රධානීන් එක්ක එකහුව වෙලා තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ 3,62,000කින් දිනන්න ආපු ගේම ගැහුවේ. අනෙක් හැම දිස්ත්‍රික්කයකට වඩා වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණා. 2015 දී ජනාධිපතිවරණයත් පරාදයි පාර්ලිමේන්තුත් පරාදයි. හැබැයි අපි
2019දී 2010 අපි පළාත් පාලනයක් දිනු අපි ජනාධිපති ඒ දින්නේ මම තනියම හිතන්නේ මේ මම කණ්ඩායමක් එක්ක ඒක නිසා තමයි මම මේ මැතිවරණයේදී මගේ කණ්ඩායම දිනවන්න උනන්දු වෙන්නේ මගේ කණ්ඩායම කියන්නේ මහින්ද මහත්තයා පෙරදිච්ච දවසේ ඉඳන් මේ වෙනකම් පොහොට්ටුවත් එක්ක හිටපු කණ්ඩායම දිනන්න මට ඕනේ එතකොට දැන් වෙන අය මට අදාළ නැහැ හැබැයි දැන් ඔබතුමා ආරම්භයේදී අපි දැක්කනේ ව්‍යාත්මකත් එක්ක යම් ගැටලුවක් ඇති කරගන්න කවුද කියන්නේ මට නම් වියත්මක හැබැයි ඔබතුමාගේ Facebook එකේ අපි දැක්කාම මගේ Facebook එකේ ඕන වෙලාවක පෙන්නන්න මොකද්ද තියෙන්නේ කියලා වියත්මක ඉන්නේ මාත් එක්ක වියත්මගේ කැඳවුම්කරු නිලධාරීන් ඔක්කොම මේ මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ අපේ වැඩපිළිවෙල අපි සංවිධානාත්මක වැඩපිළිවෙලක් අපේ කරන්නේ මම මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 පළාත් පාලන ආයතන 19ක පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මන්ත්‍රී කොටස් 411ක රැස්වීම් තියාගෙන යනවා එව්වල දේශන කරන්නේ වියත්මගේ ඉන්න අපේ නිලධාරීන් ඊළඟට කුඩා කණ්ඩායම රැස්වීම් එක ග්‍රාම සේවක වසමක 10 ගානේ කරනවා ඒවට යන්නේ ගුරුවරු වෘත්තිකයෝ මම කිසිම අවස්ථාවක මම වගකීමෙන් කියනවා මට කිසිම ගැටලුවක් වෘත්තිකයන් එක්ක ඇති වෙලා නැහැ ආචාර්ය නාලක ගොඩේවා මහත්මයාත් එක්ක ගැටලුවක් නැද්ද මට එතුමා මට වඩා මගේ ඉස්කෝලේ ජ්‍යෙෂ්ඨ පන්ති වල හිටපු කෙනෙක් ඉතින් එතුමා මට කොහොමද ගැටලුවක් වෙන්නේ එකම එතුමාගේ දේශපාලන වැඩපිළිවෙල යනවා එතුමා මැතිවරණේ ඉල්ලන්න ඉස්සෙල්ලාම ආවිල්ලා හම්බුණා ඇවිල්ලා කිව්වා එයා ගම්පයින් ඉල්ලනවා මගේ අදහස මොකද කියලා මං කිව්වා ඉල්ලන්න කියලා එතුමා ඕන වෙලාවක ගෙන්නලා අහන්න එතුමා මම ගෙන්නලා අහපුවා මට එතුමාට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ ඇයි මං එතුමාට විරුද්ධ වෙන්නේ හැබැයි මම එතුමාට එදාම කිව්වා මට ඔබතුමාට උදව් කරන්න බෑ හේතුව මහින්ද මහත්තයා පෙරදිච්ච කාලේ ඉඳන් පක්ෂයේ මේතන්ට ගේන්න ගෝඨාභය මහත්තයා මෙතනට ජයග්‍රහණය කරන්න මහින්ද පළාත් පාලනේ දිනවනකම් අපේ කණ්ඩායමක් හිටියා ඒ කණ්ඩායමට මම උදව් කරනවා අයියේ මට පුළුවන් විදිහට මම ඔයාලට උදව් කරන්න එතුමාගෙන් කතා කළා මම එතුමාට විරුද්ධ කවදාද කතා කරලා තියෙනවද කියලා කාර්යාලය ඉල්ලනකොට එතුමාට අවශ්‍ය ප්‍රමාණය මම දීලා තියෙනවා මම අපේ ඔය වැරදි මත ඒක සමහර අය උත්සාහ කරනවා ඇති එහෙම දෙයක් හදපුවාම තරගයක් ඇති කරවලා ඡන්ද ගන්න මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ මට 13 දෙනෙක් ජයග්‍රහණය කරන එකයි මගේ අරමුණ ඒ 13 ගේන්නේ කියන්නේ 150ක් ගන්න යන්න ඕනේ ගිය පාර 2015 මන්ත්‍රී දුර 8යි ගම්පහින් ආවේ මේ පාර 13ක් ගන්නකොට 5ක් වැඩි කරන්න ඕනේ ඒ 5 තීරණාත්මක සාධකයක් වෙනවා 150ක් ගන්න. ඉතින් ඒක තමයි මගේ අරමුණ. ප්‍රසන්න රන්තුන්කට වැඩිම මනාප ගන්න ඕන හින්දා එහෙම අර්බුදයක් නැහැ. ඉතින් ගිය පාර 3,86,000ක් මට ඡන්දෙ දුන්නානේ. මාව දෙවිනි කරේ මහින්ද මහත්තයාට විතරනේ ගම්පහ ජනතාව. ඡන්දදායකයාට අපිට කියන්න බෑ අහවලාට දෙන්න එපයි කියලා. අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු කැමැත්තෙන් ඡන්ද දෙන්න ඕනේ. කෝටි ගණන් වියදම් කරත් වැඩක් නැහැ සමහර අයට අඩු ගානේ කන්න දීපු දැන් මම දන්නවා සමහර අපේක්ෂකයෝ මැතිවරණ කාර්යයට 10000කට කන්න දෙනවා. හැබැයි ඡන්ද ප්‍රතිඵලය එනකොට අඩු ගානේ කාපු මිනිස්සුන්ගේ ඡන්දෙ දීලා නැහැ. ඒ නිසා දේශපාලනේ සල්ලි වලින් කරනවා නම් ඒක తాවකාලිකයි. ඒක මගේ ඡන්ද පදනම ක්‍රමානුකූල වැඩුණේ ඔය කවුරුත් එන්නේ ඉස්සෙල්ලා. මිනිස්සු මගේ තාත්තා මට කියා දීපු එකක් තමයි බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු හම්බ කරන්න බෑ කියලා. ඒ නිසා දේශපාලනය කරනවා නම් මිනිස්සු හම්බ කරන්න පුරුදුයන් කියලා තමයි තාත්තා කියන්නේ. ඉතින් මම අද සන්තෝෂ වෙනවා. තාත්තා හිතපු දේ වෙලා තියෙනවා. මට සල්ලි නැති වුණාට මට මිනිස්සු ඉන්නවා. මට මේ ඡන්දේ මට ඕනම කෙනෙක් කවුරු හරි අභියෝගයක් කරොත් පුළුවන් අහවල් දෙයක් කරලා දෙන්න කියලා මං මිනිස්සුන්ට කිව්වොත් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අතින් වියදම් කරගෙන මට ඒ දේ කරලා දෙනවා. හැබැයි තාත්තා නොකරපු එක දෙයක් ඔබතුමා කරනවා. මොකක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරනවා. තාත්තා හිටියනම් අද තාත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන්නේ අපි කනගාටු වෙනවා. අපිට දුකයි ශ්‍රී ලංකාවකට වෙච්ච ගැන. මහින්ද මහත්තයාගේ කාලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වැඩිම පළාත් සභා මන්ත්‍රීවරු, වැඩිම පළාත් පාලන ආයතන වල බලය තිබෙතුමාගේ කාලේ. අපි හරි සන්තෝෂෙන් දේශපාලනය කරා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගත්තයින් පස්සේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක ඉන්න අයගෙන් අහන්නකෝ පක්ෂයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ අය හරි කනගාටු වෙනවා. ඒ අය කැමති උනේ නැහැ රනිල් එක්ක ගිහිල්ලා මේ ආණ්ඩුව හදනවා.
විරාමයකට යන්න කලින් මගේ අවසාන ප්‍රශ්නේ. හෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තොත් ඔබතුමා ඔය කියන දේවල් විවේචන ඔක්කොම අවලංගුයිනේ. සමහර විට මොකද නායකයන් එතන පොලිසියක පොලිස් ස්ථානාධිපති හොඳ නම් පොලිසිය හොඳ වෙනවා. ඉස්කෝලේක ගුරුවරයා විදුහල්පති හොඳ නම් ඒ ඉස්කෝලේ හොඳ වෙනවා. පක්ෂික නායකයා හොඳ වෙනවා නම් ඒ පක්ෂ හොඳ වෙනවා. කෙටියෙන් ඔච්චරයි. අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ යලිමුණ ගිහින්. අපි අලුත් තීරණයත් සමගින් අද සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රන්තෝග මැතිතුමන් එක්ක අපි තීරණය ඉන්නේ. අමතුමා ඔබතුමාලා ප්‍රධාන පාඩේ විදිහට මෙවර මැතිවරණයට අරගෙන ආවිලා තියෙන ජනතා වර්ධන සහන හෝ වෙන කිසිවක් නෙවෙයි 3-2ක් ඉල්ලන්නේ. ඇයි 3-2ක් ඉල්ලන්නේ? ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පෞද්ගලික රජය විසින් ගෙනාපු සමහර අනපනත් මේ රටට අහිතකර දේවල් අහෝසි කරන්න නම් පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ඕනි වෙනවා. දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙත් 3-2 බලයක් අරගෙන. එහෙමනේ ඒගොල්ලන් ගෙනල්ලා ඒක සම්මත කරගත්තේ. දැන් ඒ වගේ කාරණා පිළිබඳව ඒ වගේම රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණවල නඩුවහන් මේ රටේ ජනතාවට ඕනුනේ නැහැනේ ඒ වගේ පනතක් සම්මත කරගන්න. එතකොට ඒ වගේ පනත් සම්මත කරගත්තේ LTT හිතවාදී දෙමළ ඩයස්පෝරාව සන්තෝෂ කරන්න. එහෙම නැත්නම් බටි රටවල උවමනාවට තමයි කරේ. එතකොට ඒ වගේ සමහර අනපනත් අහෝසි කරන්නත් ඒ වගේම ගෝඨාභය මහත්තයා බලාපොරොත්තු වෙන රජය පිහිටවල මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක කටයුතු කරද්දී රටේ උන්නතියට හා රටේ සංවර්ධනයට ගත යුතු සමහර නීති රීති සම්මත කරගන්න 3-2 බලයක් ඕනේ. ඒ සඳහා තමයි අපි රටේ ජනතාවගෙන් 3-2 බලයක් ඉල්ලන්නේ. 19 ගැටලුව තියෙනවා කියලා බොහෝ විචාරකයන් කිව්වේ ජාතික ආණ්ඩුව තුල පක්ෂ දෙකේ දෙන්නෙක් හිටපු නිසා. දැන් ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා නියෝජනය කරපු පක්ෂයේම යගමැතිවරයා ඔබතුමාලා තීරණය කරලා තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැටුමක් නැහැනේ. 19 සංශෝධනය 19 ගැටලුවක්. 19 මොකද 19 තියෙන මම දකින්නේ පෞද්ගලික ආණ්ඩුව 19 ගෙනාවේ මේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටවන්න නෙමෙයි. මේ පිහිටපු ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීනද කියලා අද ජනතාවට බලා ගන්න පුළුවන්. එතකොට එදා ඒ අයට ඕනුනේ 19 ගෙනල්ලා මහින්ද මහත්තයාට තුන්වෙනි පාර ඉල්ලන්න බැරි වෙන්න ගෙනාවා. නාමල් මන්ත්‍රීතුමාට අවුරුදු 35ට අඩු අයට ඡන්ද ඉල්ලන්න බැහැ කියලා එතන ගෙනාවා. ඊළඟට ද්විත්ව ප්‍රවේශී භාවයේ තියෙනවා නම් ඉල්ලන්න බැහැ කියලා ගෙනාවා. මේ යෝජනා ගෙනාවේ ඒ විදිහටනේ. ඔය යෝජනා වෙනස් කරන්නද ඔබතුමාලා නැහැ. ඡන්ද මන්නේ ඒව එහෙම තිබ්බ දැන් අපිට කමන්නේ. හැබැයි ස්වාධීන අර නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ වැඩක් කරේනේ. ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීනද කියන්නකෝ. දැන් පෞද්ගලික රාජ්‍ය පවත්වාගෙන යනකොට පොලිස්පතිව පත් කරේ ජ්‍යෙෂ්ඨත්වය අනුවද? ඊට වඩා ජ්‍යෙෂ්ඨ හිටියේ නැද්ද? ඔවුන්ට හිතවත්ව ඒ ආණ්ඩුක්‍රම සභාව පත් කරපු නම තමයි එතනට ගියේ. එතකොට ඔවුන්ට ඒකේ ඉන්නේ කවුද? ඒ ආණ්ඩුවේ නියෝජනය කරන බහුතරයක් එතන හිටියේ. විපක්ෂයෙන් ඉන්නේ එක්කෙනා. එතකොට ඔවුන්ට ඕනි කෙනාව ඔවුන් පොලිස්පතිවරයා බවට පත් කරා. දැන් 19 වෙනි අවස්ථාවේ සංශෝධන අනුව පත් කරන්න පුළුවන්. හැබැයි ඉවත් කරන්න බෑ. දැන් පාස්කු ප්‍රවාහයට හිරේ ගිය පූජ්‍යත මෙන්ඩිස්වර නීතිය නමන පොලිස්පතිව වෙනස් කරන්න දැන් අපිට අදට ජනාධිපතිතුමාටවත් පුළුවන්ද කියන්න. දැන් අද ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක්. දැන් ඒ වගේම මැතිවරණ කොමිසමේ සමාජිකයෝ සමහර කරන ප්‍රකාශ හා උසාවියට ගිහිල්ලත් වෙනම පක්ෂයක් වෙනින් පිළි හිටින්න පුළුවන්ද? දැන් මේ ස්වාධීන කොමිෂන් මේ විසින් පත් කරපු ඒ සමාජිකයෝ ගියේ නැද්ද උසාවියට ඒ විදියට? ඒ වගේ ප්‍රකාශ කරේ නැද්ද? පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කිව්වේ නැද්ද? එතකොට ඒව ස්වාධීනද? ඒ නිසා මේ බොරුවන්නේ කරන්නේ. ස්වාධීන කොමිෂන් සභාව කියලා බොරුවට ගෙනල්ලා අන්තිමටම ඔවුන්ගේ ඕන දේ ඉටු කරේ. ඊට වඩා හොඳ විදියට මේක රටේ වෙන්න බැරිද? එහෙමනම් ඒක ස්වාධීන ආයතනයක් පිටවනවා නම් ඒක කරන්න පුළුවන්. ඒවා එහෙමනම් ඇයි දේශපාලඥයෝ ඒවපත් කරන්නේ? ඇයි කමිටුවක් කරම? ඒකත් අර FCID එක දැම්මම FCID එකට පැමිණිල්ලක් යනකොට අර
අනුර කුමාර දිසානායකලා රාජිතලා පාටිලිලා ඉන්න කමිටුවට ගිහලා එතනින් එන විදිහට හදා ගන්න ඕනේ අගමැතිතුමාගේ. ඒ විදිහ වැඩක් නෙවෙයි 19 නුත් කරලා තියෙන්නේ. ඒ නිසා රටක නීති ප්‍රීති පද්ධතිය හැදෙන්න ඕනේ පුද්ගලයන්ට හෝ එක අන්තවාදී කොටසකට අවශ්‍යතාව වෙන පරිදි නෙමෙයි. සමස්ත රටේ ජනතාවට හොඳක් වෙන විදිහේ අනපනක් තමයි පාර්ලිමේන්තුවක හෝ ව්‍යවස්ථාවකින් හැදෙන්න ඕනේ. අපි 3/2 බලයක් ඉල්ලන්නේ එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් වෙන්නේ 3/2 බලයක් ලැබුණොත් විතරයි. දැන් පෞද්ගලික කාලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනකොට අපි බහුතරයකට ඕන වුණාද ඒකීය රාජ්‍යයක් කියන සංකල්පය ඉවත් කරන්න. ඒක කාගේ උමනාවද ඒක තිබුණේ? ඒක සැලසුම් කරපු ඒ දෙමළ සන්ධානයේ නීති ශේෂ්ත්‍රය පිළිබඳව මම නම් කියන්නේ නැහැ. ඒගොල්ලන් තමයි මේක ගෙනාවේ හදලා. එතකොට ඔවුන්ගේ උමනාව ඉටු කරන්නද මේ රටේ බහුතරයක් ජනතාව ගැන නොසලකා දෙමළ සන්ධානයේ සන්තෝෂ කරන්න ඕනින්ද මේක ගේන්නේ? දැන් මෙතනදී ඔබතුමාලා ඔය කියන කාරණාත් එක්ක 3/2 බලයක් නොලැබුණොත් ඔය සියල්ල අවලංගු වෙනවද? අවලංගු වෙනව නෙමෙයි. 3/2 බලයක් තිබුණොත් අලුත් ව්‍යවස්ථාවක් රටට ගැළපෙන ව්‍යවස්ථාවක් අපේ රටේ අනන්‍යතාවය රැකෙන ව්‍යවස්ථාවක් එක රටක් එක නීතියක් සංකල්පයක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙන්නේ 3/2ක් ලැබුණොත් විතරයි. එතකොට අර ජනාධිපතිවරණ වේදිකාව දුන්න පොරොන්දු ටිකට මොකද වෙන්නේ? වතුකම් කරුවගේ පඩිය රුපියල් 1000ක් වැඩි කරනවා කියලා 1000ක් දක්වා. තාම වෙලා නැහැ. රැකියා ලක්ෂයක් සඳහා බඳවා ගන්නවා කියලා කිව්වා. ඒ පිළිබඳ තාම කතිකාවක්. දැන් තාම අපේ ආණ්ඩුවක්ද තියෙන්නේ? ඉතින් අපේ ආණ්ඩුවක්ද කියලා ප්‍රශ්නේ. දැන් ඔබතුමා ඇමති කෙනෙක් නේ. නෑ අමතිකුණක මේක බාරකාර ආණ්ඩුවක්. මේක පාර්ලිමේන්තුවේ මුදල් සම්මත කරගන්න පුළුවන් වුණාද? මතක තියාගන්න 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ ජනාධිපති ධූරය වෙනස් කරන්න විතරයි. ජනාධිපති ධූරය වෙනස් වුණාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ එදා යහපාලන ආණ්ඩුවට. ඒ යහපාලන ආණ්ඩුවේ විරුද්ධ පක්ෂ වාඩි වුණා කියලා පාර්ලිමේන්තුවේ බහුතරයක් අපිට හම්බුනේ නැහැ. අපි ඒ නිසා සුළුතරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල පුළුවන් මට්ටමකින් ගෙනිච්චේ. ඕගලන්ට මතක ඇති පරිපූර්ණකයක් දාපු වෙලාවේදී පාර්ලිමේන්තුව ඒක පරද්දවුවා. ඒක ගේන ඉඩ දුන්නේ නැහැ. මේ මැතිවරණ විසිරුව හරින්නේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපිට බලයක් තිබුණේ අපි තාම ඉන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ පත්වෙච්ච කණ්ඩායමක්. ඒක සුළුතරයක් තමයි අපිට තියෙන්නේ. බහුතරය තිබුණේ එතන. ඊළඟට අවුරුදු 4ක් මාර ගෙවෙනකොට නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව තමයි ගෝඨාභය මහතා තීන්දුව කරේ මේ ආත් එක්ක ගමනක් යන්න බෑ. එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ. ඒ ආණ්ඩුවක් පිහිටවන්න නම් මේක විසිරුව හරින්න ඕනේ කියලා විසිරුව හැරියේ. ඒ විසිරුව හැරලා තමයි දැන් අගෝස්තු 5 වෙනිදාට මැතිවරණයකට යන්න අපි තීන්දුව කරලා තියෙන්නේ. ඒ නිසා අවාසනාවකට කොවිඩ් වසංගතයත් එක්ක මේක ප්‍රමාද වුණා. නැත්නම් මෙලහට මැතිවරණේ තියලා ආණ්ඩුවක් පිහිටවලා ජනතාවට ගේන අයවැය තුලින් සහන ලබා දීලා රටක් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබුණා. ජනාධිපතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු ටික අවලංගු වෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. නෑ ජනාධිපති වේදිකාවේ දීපු පොරොන්දු පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ අයවැය විවාදයකට අයවැයට ගේනකොට ඒව එකට ඇතුළත් කරලා ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න පුළුවන්. අර හොරු අල්ලනවා කියපු දේවල් නීතිය ක්‍රියාත්මක කරනවා කියපු දේවල් ඒවත් මහමැතිවරණයෙන් පස්සේ සිද්ධ වෙන්න එපා. නීති අපිට කරන්න දැන් අපි කිව්වට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති ඇතුළු පත් කරලා තියෙන්නේ අපිට. දැන් ඔබතුමා ඕක නොදැනද ඔබතුමාලා කිව්වේ ජනාධිපතිවරණ වේදිකාවේ ඇලෝසියස් කණෙන් අල්ලගෙන හොඳ අවබෝධයකින් ඇලෝසියස් කණෙන් අල්ලගෙන ලංකාවට ගේනවා කියලා උද ගේනවා. ගේන්න වෙන්නේ අපිට ආණ්ඩුව පිහිටුවෙන් පස්සේ අපිට බහුතරයක් නැතුව ඒ ආයතනවල ප්‍රධානින් දාම ඔබතුමාලා හිතනවාද දැන් රාජිතට අපි කියලාද පහුගිය දවස්වල හිරේට ගත්තේ නෑ. මොකද ඒ චෝදනා දැම්මේ පොඩි චෝදනා දාලා නිකන් රටට පෙන්න කරපු දේවල්. ඊට වඩා බරපතල දේවල් ඒගොල්ලන්ගේ තියෙනවා. මහා බැංකු හොරකමේ ආයව ගේන්නේ ඒකටද? පාටලි චම්පිකගේ ඇක්සිඩන්ට් එකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්න නෑ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට මේ අපේ වමනාවට නෙමෙයි. ඒක නිසා තේරුම් ගන්න තාම අපේ ආණ්ඩුවක් නෑ. දැන් හොඳ වෙලාවට ඕක තේරුම් ගන්න හොඳම දේ තමයි මේ පෞද්ගලික දවස්වල රංජන් රාමනායකගේ හඬපට ටික. දැන් මේ හඬපටවල ඔය නිලධාරීන් කියා ගන්න ස්වාධීන කොමිෂන් සභාවල් වල ඉන්න නිලධාරීන් කියා ගන්න අය
අහුවෙලා තියෙනවනේ දැන්. එතකොට ඒගොල්ලන්ගේ ස්වාධීනවද කටයුතු කරලා තියෙන්නේ. හදිස්සියවත් මහජනතාව 3න් 2ක් නොදුන්නොත් ඔබතුමාලා කියයි දැන් 3න් 2ක් නෑ අපිට තාම ඒව ක්‍රියාත්මක වෙන්න බෑ කියලා. 3න් 2ක් ලැබුණ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න යනවා නම් ඒකට විරුද්ධ අපිට 3න් 2 නැත්නම් අපිට ඒ අනුව කටයුතු කරන්න බෑ. ඒක තමයි අපි ජනතාවට කියන්නේ 3න් 2ක් දෙන්න කියලා. නීතිය ක්‍රියාත්මක කරන්න නෑ නීතිය ක්‍රියාත්මක කරන්න 3න් 2ක් ඕනේ නෑ. මෙහෙමනේ අපිට මේ මිනිස්සුන්ගේ පලි අරගෙන ගගහ හොරු අල්ලල්ල ඉන්න නෙමෙයි. මිනිස්සු ඊට වඩා අපේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය මහත්තයාගේ රටෙන් බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් රටේ උන්නතිය සඳහා වෙන වැඩපිළිවෙල වෙන්න ඕනේ. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඕන නම් ඒක කරගන්න ඕනේ. ඊළඟට රටේ ඒක පුද්ගල ආදායම් වැඩි කරන්න ඕන නම් රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවන්න ඕන. දේශීය නිෂ්පාදනයට මුල් තැනක් දෙන්න ඕන නම් ඒ වගේ වැඩපිළිවෙලවල් එතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ තියෙනවා. එක වැඩක්. ඊළඟට අනිත් පැත්තේ මේ රටේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච වැරදි දූෂණ වංචා සම්බන්ධව ස්වාධීන කණ්ඩායම් දාලා ඒව ඇත්ත නැත්තු හොයන්න ඕනේ. අපිට මිනිස්සුන්ගේ පලි ගන්න ඕනේ නැහැ. හැබැයි ඒව කරලා තියෙනවා නම් දැන් මං ඊයේද කොහෙද මං රේඩියෝ එකේ අදි ඊයේ සජිත් ප්‍රේමදාස මහතා රවි කරුණානායක ඇමතුමාට කියනවා මහා බැංකුව හොරා කාපු කියලා අර එතුමාට කෙලිම චෝදනා කරනවා. දැන් එතුමා විපක්ෂ එදා ආණ්ඩුවේ ඉඳගෙන නියෝජ්‍ය නායක හැටියට එතුමාගේ පැත්තේ තමයි ඔය මහා බැංකුව හොරකම සාධාරණීකරණය කරන්න මේ මොනවද ෆුඩ් නෝට් ගහපු පොත් ලියපුවා ඉන්නේ අද සජිත් ගාව. හැබැයි හොරා කියලා සජිත් බයින්නේ රවි කරුණානායකට. ඊළඟට මං අහගෙන රනිල් වික්‍රමසිංහ එතන ගේ කණ්ඩායමෙන් කියනවා සජිත් ප්‍රේමදාස ගාව ඉන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී දේශපාලඥයෝ. එතකොට එතන ඉන්නේ කවුද? රිෂාඩ් බදුදීලා, අසාද් සාල්ලා ඒ කණ්ඩායම එතන ඉන්නේ. දැන් සාමාන්‍ය පුද්ගලෙක් හැටියට මේගොල්ලන්ගේ මේ දේවල් මාධ්‍ය වලින් දැක්කම මම මොකද හිතන්නේ? මහා බැංකුව හොරකාල් තියෙන එක ඇත්ත. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන් ටික එතන ඉන්න බව ඇත්ත. දැන් අපිට හිතෙන්නේ නැද්ද එහෙම? එතකොට ඒ හොරු රට කාපු කණ්ඩායම තමයි දෙකට බෙදිලා දැන් ගහගන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට රට හදන්න වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලන් එක්ක රණ්ඩු වෙනවා අලිය ලකුණ කාටද එක්ක සිරිකොත කාටද එහෙම නැත්නම් මේ පාට කාටද යන්නේ. දැන් විපක්ෂ නායක කමට රණ්ඩු කරනවා. ඔය මැද ඉන්න කට්ටිය කියන දැන් ඔබතුමා කියන රට හදන්න වැඩපිළිවෙලක් නැහැ කියලා අවුරුදු 72 දේශපාලන ගමන් මඟ තුල ඔබතුමාලට වැඩපිළිවෙලක් තිබෙත් නැහැ. අනෙක් පැත්තට වැඩපිළිවෙලක් තිබෙත් නැහැ. මැද ඉන්න කෙනාට මැද ඉන්නේ නැහැ. එහෙම නම් ඉතින් එමතුවා මම කියන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාරගද්දි ඍණ ආර්ථිකයක් තිබ්බේ. එතුමා මේ රට බාර ගන්නකොට ලෝක ආහාර හිඟේ පිටරට වලින් ආහාර ගෙන්නන්නේ නැති වෙලාවක් තිබ්බේ. ප්‍රභාකරන් උපරිම LTT එක ක්‍රියාත්මක වෙච්ච වෙලාවක එතුමා රට බාරගත්තේ. ඒ නිසා ඊළඟට සුනාමියෙන් විනාශ වෙච්ච රටක් බාරගත්තේ. අවුරුදු 2005 එතුමා බලයට ඇවිල්ලා 2009 වෙනකොට එතුමා 2009 වෙනකන් අඬන්න හිටියේ නෑනේ. දැන් මේ පෞද්ගලික කාලේ අපි දැක්කනේ යහපාලනාවම අරකුනේ නෑ මේකේ නෑ මේ කීකේ නැහෙන් අඬන්න හිටියේ. එතුමා ඊට වඩා අමාරු රටක්නේ බාරගත්තේ. හැබැයි බාරගත්ත රට 2009 වෙනකොට යුද්ධයත් අවසන් කරලා රටේ යුද්ධයට වියදම් කරපු සල්ලි හා පිටරටින් ණය හා ආධාර මුදල් අරගෙන මේ රටේ යටිතල පහසුකම් නගා සිටුවන් 2010 ඉඳන් කටයුතු කරානේ. කවුද අධිවේගී මාර්ග දැකලා තිබ්බද අපේ රටේ අය? සුද්දාගෙන් පස්සේ වරායක් හදපු එකක් කියන්නේ ජාත්‍යන්තර. ගුවන් තොටුපළක් කවුද හැදුවේ? රේල් පාර කවුද දික් කරේ? එතකොට ගමට කාපට් පාර ගමට කොන්ක්‍රීට් පාර ඒ ව්‍යාකෘති කවුද හදලා? එතකොට කවුද වැඩක් කරේ නැහැ කියන්නේ. හැබැයි 2015 පස්සේ ඔබතුමාලා අහන්න ගම්වල මිනිස්සුන්ගේ මොනවද උනේ කියලා යහපාලන ආණ්ඩුවේ කෙරිච්ච දෙයක් නැහැ. ඒකට තමයි දැක්මක් හා දර්ශනයක් තියෙන නායකයෙක් රටට අවශ්‍ය කරන්නේ. මතකනේ ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ 88 89 එතුමාගේ දැක්ම මොකද? එතුමාට ආණ්ඩුවට විරුද්ධව කෑ ගැහුවා නම් ටාර එක දැම්ම පිච්චුව මැරුවා. මරලා පුච්චලා දානවා. බටලන්ත වදකාගාර. ඒව 88 89 ප්‍රසිද්ධ කතා. දැන් අලුත් දරුවෝ දන්නේත් නැහැ, පරණ අයටත් අමතක වෙලා. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා තමයි LTT එකට ආයුධ වාහන සල්ලි දුන්නේ. ඒව පාස්කල් ලින්කල් චෙක් දීපුවා ඒව පිළිගත්ත දේවල්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මොකද්ද කරේ? ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහලා මයිම් ගම්මානේ කියන වචනේ රටට හඳුන්වලා දුන්නා. ඒගොල්ලන්ට වෙනම පරිපාලක ඒකකයක් දුන්නා.
මේ පැත්තෙන් එහා පැත්තට යනකොට ඩෙන්ටි කාඩ් එක දීලා යන ක්‍රමයක් මේ රටේ තිබුණා. ඔබතුමා තාමත් කියන්නේ යුද්ධ ජයග්‍රහණය ගැන විතරයි. නෑ නෑ ඉතින් මම මේ කියන්නේ වැඩක් කරන්න පුළුවන් නායකයෝ ගැනනේ ඔබතුමා ඇහුවේ. දර්ශනයක් දැක්මක් තියෙන නායකයෙක් කවුත් රටක් හදන්න පුළුවන්. ඉතින් අපි ඒ කාලේ වැඩේ තියෙන්නේ වැඩක් කරගෙන යනකොට 2015 දී බොරු කියලා රටේ වෙනසක් ඇති කරා. ඒ නවත්තපු ගමන ඔබතුමා විශ්වාස කරනවද ජලි පටන් ගන්න පුළුවන් කියලා? අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. 2015 වෙනි ඇවිතිච්ච සංවර්ධනය මේ මුළු රටම වැඩබිමක් වෙලා තිබ්බේ. ඒ නැවත පටන් ගන්න ඕනේ. ඒක මැතිවරණය දීලා සුමානෙන් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නෑ. හැබැයි කට්ටිය කියන්නේ ජනතාව කියන සමහර තැන්වල විවේචන ගොඩනගන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ගමන් මගයි රට හදන ගමන් මගයි දෙපැත්තකට යන නිසා අර යහපාලන ආණ්ඩුවේ තිබ්බ සන්තෑසීම රටටත් වෙයි කියන. නෑ. රාජපක්ෂලා ගැන මම හිතන්නේ ඔය කියන අය දන්නේ නෑ. ඒගොල්ලන් මම ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ගේ මාධ්‍ය තුල එදා රණවිරු උත්සවයේ දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි ප්‍රොටෝකෝල් එකේ විදියට ඇවිල්ලා උත්සවය අවසන් වුණාම එතුමා එළියට ගියා. ඒ ප්‍රොටෝකෝල් විදියට එළියට ගියා. අපි මහින්ද මහත්තයා එළියට ඇවිල්ලා අපි ඇමතිවරු හිටිය තැනට ඇවිල්ලා අපිත් එක්ක කතා කර හිටියා. හැබැයි ගෝඨාභය මහත්තයා එළියට ගිහිල්ලා ඒ ප්‍රොටෝකෝල් වැඩේ ඉවරුනාම ආපහු මහින්ද මහත්තයා ළඟට ඇවිල්ලා එතුමාට කතා කරලා යන්නම් කියලා තමයි ගියේ. ඒ කියන්නේ ඒ අයියලා මල්ලියලා සහෝදරයෝ වගේ හොඳට ඉන්නවා. හැබැයි අර ඔබතුමාලගේ රණතුංග දේශපාලන පවුලේ තියෙන සම්බන්ධය වගේම වෙන්න බැරිද? හැබැයි දේශපාලන භාවිතාව තුළ ගැටුම් ඇති වෙන්න බැරිද? නෑ මතවාද වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කැබිනට් එකේ කතා කරනකොට අපි වාද විවාද වල යනවා. එහෙම වෙන්න ඕනේ නේ. නැත්නම් මහින්ද මහත්තයාම කියන දේ කරොත් ඒක සමහරට වර්ධින්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමාම කියන දේ කරන්න ගියොත් වර්ධින්න පුළුවන්. හැබැයි ඒ දෙන්න එක වෙලා කතා කරගෙන තමයි බොහෝ තීරණ ගන්නේ. ඒ තීන්දුව මේ වෙනකන් වැරදිලා නැහැ මම දන්න තරමින්. ඉතින් ඉස්සරහටත් මම හිතන්නේ වරදි කියලා. ඒ වගේම ඔය හැම සාකච්ඡාවක් කරනකොටම මම දන්නවා ඒකට පසුබිම ඉන්න අනෙක් සහෝදරවරු චමල් ඇමතුමාලා බැසිල් රාජපක්ෂ මහත්තයලා මේ පවුලක් හැටියට ඒ කටයුතු කරනවා. යුද්ධ දින්නන් හේතුනේ එදා මහින්ද මහත්තයාට ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටියා. හැබැයි යුද්ධේ විතරක් කරේ නැහැ. අනෙක් සහෝදර ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට රටේ නැගෙනහිර නවෝදය වගේ ව්‍යාපෘති රට තුල ඇති කරලා රටේ යුද්ධයට සමගාමීව රටේ සංවර්ධනයත් ඇති කරා. ඉතින් කරලා පෙන්නපු කණ්ඩායමක් තමයි අද මේ රට පාලනේ බාර අරගන්න යන්නේ. එසේ විශ්වාසය තියෙනවා කියලා ඔබතුමා කියන්නේ. අනිවා මිනිස්සුන්ට තියෙන විශ්වාසින්ද තමයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. හැබැයි 69 ලක්ෂයක ඡන්දෙ ගන්න ඔබතුමාලා පිටරට හිටපු අය ඉක්මනටම ගෙන්න ගත්තා. දැන් අද ඔබතුමාම අපි ගෙන්න ගත්තේ නෑ. මම කියන්න ඕනේ හැබැයි ඔබතුමාලා මැදිහත් වීමක් ආදරය තිබුණා. කරන මිනිස්සු අපිට කොහෙද එහෙම තිය හයියක් තිබ්බේ. මැදිහත් වීමක් තිබුණේ නැහැ. මැදිහත් වීමක් නෙමෙයි. අපි ඒ රටවල් වලට ගිහිල්ලා ඉල්ලීමක් කරාම ඒගොල්ලන් අතින් වියදම් කරගෙන ඒ ශ්‍රමිකයෝ ලංකාවට ආවා. ඇවිල්ලා රට වෙනුවෙන් ඒගොල්ලන්ගේ ඡන්දේ පාවිච්චි කරා. ඒ ගෞරවය ඒගොල්ලන්ට දෙන්න ඕනේ. නැතු අපි ප්ලේන් නරලා ඒ වෙලේ ආණ්ඩුව අපේ නෙමෙයි. අපි සල්ලි දීලා ගුවන් යානාරවල ගෙන්න ගත්තේ නෑ. හැබැයි මේ වෙලාවේ වුන් අසරණ වෙලා ඉන්නේ කොරෝනා රෝගයත් එක්ක. ඔබතුමාලට ආණ්ඩුවේ බලයකුත් තියෙනවා. එක්ක මුළු ලෝකෙම අසරණ වෙලා ඉන්නේ. හැබැයි මේ වෙනකොට පිටරට වෙලා ඉන්න ශ්‍රමිකයන් 12000කට වැඩි ප්‍රමාණයක් අපි ලංකාවට ගෙන්නගෙන තියෙනවා. ඒ වගේම ඒ ගෙන්නන හැම අවස්ථාවකදීම ලංකාවේ ජනගහනය ලක්ෂ 220ක් ඉන්න ජනගහනයට හානියක් නොවෙන්න ඕනි විදියට සෞඛ්‍යංශ වල උපදෙස් පරිදි තමයි ඒ ගෙන්නා ගැනීම කටයුතු කරන්නේ. එතකොට ඒ රටවල් වල ඉන්න තානාපති කාර්යාල මැදිහත් වෙලා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා අපේ රටේ ඒ කොවිඩ් කමිටුව මැදිහත් වෙලා හාමුදාව සම්බන්ධ කරගෙන මොකද එන හැම කෙනෙක්ම නිරෝධානය කරන්න ඕනේ. ඊළඟට ඒ අයගේ ටෙස්ටිං වලින් පොසිටිව් වුණොත් රෝහල් ගත කරන්න ඕනේ. එතකොට රෝහල් වල ඉඩ ප්‍රමාණය මේ වෙනකොට අලුතෙන් රෝහල් මං හිතන්නේ 8ක් නැත්නම් 10ක් හදලා තියෙනවා කොවිඩ් වසංගතයටම මුහුණ දෙන්න පරිදි. මොකද ඔය අද සමහර අය කියනවා අපි සූදානම් වුණේ නැහැ කියලා. දෙවෙනි මේක ඒ කියලා මොකද්ද? දෙවෙනි රැල්ලක් එයි කියලා අපි පළවෙනි අවස්ථාවේදීම රෝහල් විශාල ප්‍රමාණයක් අලුතෙන් කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න හදාගෙන තියෙනවා. හැබැයි මේ වෙලාවේ ඇතිවෙච්ච මේ තත්ත්වයක් එක්ක తాවකාලිකව 14 වෙනිදා ඉඳන් පිටරටින් ගෙන්නන අය නවත්තලා තියෙනවා. తాවකාලික. හැබැයි මේ තත්ත්වය යථා තත්ත්වයකටපත් වුණොත්
නිරෝධාන මධ්‍යස්ථානවල ඉන්න ප්‍රමාණය අඩු වෙච්ච ගම ආපහු අපි පිටරටවල් වල ඉන්න අය ගෙන්නනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ බලාපොරොත්තුව. සංචාරක කර්මාන්තය සම්බන්ධ ඔබතුමා විශේෂපතේ තුල තියෙන්නේ. කොවිඩ් වලින් සෑහෙන අසරණ වුණායි මිනිස්සු. කියපු දේවල් වෙලා තියෙනවද? සංචාරක අමාත්‍යාංශයට රටේ විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විශේෂයෙන්ම බඩේ පාර වැදුනේ සංචාරක ශේෂ්ඨයට. ඒ වගේම ඒකෙන් යන්තාවකට උලූසන් එනකොට මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අයිත් මේ සංචාරක ශේෂ්ඨයේ ඉන්න අයට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ ශේෂ්ඨයේ ඉන්න යම් යම් කණ්ඩායම් ගෙන්නලා සාකච්ඡා කරලා අපි කැබිනට් පත්‍රිකාවක් දැම්මා ඒ අයට සහන සලසන්න. දැන් ඒ සහන සලසන කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා මේ වෙනකොට ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ක්‍රියාපටිපාටි අද කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ වෙනකොට මේ රටට සංචාරකයන් ඒ එන සංචාරකින්ට අවශ්‍ය කරන යටිතල පාසුකම් නගා සිටවන් මේ ශේෂ්ඨයේ ඉන්න අයව ආරක්ෂා කරන්න තමයි ඒ කැපිටල් පත්‍රිකාව දැම්මිති අපිට ඉදිරියේදී ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙයි. දැන් ඔබතුමාලා සඳහන් කරන්නේ සිද්ධ වෙයි කියලා. ඒක අසම්භාව්‍යයිනේ. මෙච්චර කාලෙකින් සිද්ධ කරනවා කියලා නිශ්චිතව තාම තීන්දුවක් අරගෙන නැද්ද ඔබතුමාලා? ඔය සහන් ලබා දෙන්නේ ගොඩාක් වෙලාවට මේ වෙලාවේ සමහර වෙලාවට පොඩි හෝටල් ටික වැහිලා තියෙනවා. එමිසු වැඩ කරපු මිනිස්සුන්ට යන එන මන් නැති වෙලා තියෙනවා. වැටුපක් නැති වෙලා තියෙනවා. ඒක ඔබතුමාලා කියන වෙයි කියලා අසම්භාව්‍යයි. නෑ වෙයි කියලා නෙමෙයි දැන් අපි කියන්නේ. අපි දන්නවා මේ කොවිඩ් වසංගතය කොයි විදියට හැසිරෙයිද? කොච්චර කාලයක් මේව විවෘත කරන්න යයිද? එව්වට විකල්ප වැඩසටහන් මොනවද? එහෙම කරනකොට ඒව කොහොමද අපි කරන්නේ? සංචාරක ශේෂ්ඨය අසෞඛ්‍ය අංශවලින් මොන වගේ උපදෙස් දෙයිද කියලා අපි කල්පනා කරලා තමයි අපි කටයුතු කරන්නේ. එතකොට දැන් අපිට මේ ශේෂ්ඨය තුළ ඉන්න රැක ගැනීම සඳහා අර 104 පොලි අනුපාතය යටතේ ආධාර ලබා දීම වැඩපිළිවෙල තුළ සංචාරක ශේෂ්ඨයට ආධාර ලැබිලා තියෙනවා. ඒවා බැංකුවලින් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මහා බැංකුව හරහා ගිය වැඩසටහන්. ඒ වගේම අපි සංචාරක සංවර්ධන අධිකාරී අරමුදලෙන් මුදල් බැංකුවේ තැන්පත් කරලා ඒ මුදල් බැංකුව හරහා අර ණය දෙන ක්‍රමයක් හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේවා විධිමත් විදියට කර යුතු නිසා තමයි කාලය ගත වෙන්නේ. ඉතින් අපිට තව සති දෙක තුනක් යනකොට අපිට මේ ඒ ගත්ත කැබිනට් තීන්දුවේ තීරණ වලින් 50% 60ක් අවසන් කරන්න පුළුවන් වෙයි. හොඳයි අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ. ප්‍රසන්න රණතුංග මහත්මයා පාර්ලිමේන්තුවට යන ගම්පහ නියෝජනය කරලා දෙවෙනි වතාවට යන්න ලෑස්ති වෙන්නේ. ඔබතුමාට මොනවද කරන්න ඉතිරි වෙලා තියෙන ගම්පහට? ගම්පහ කියන්නේ උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. බොහෝ දෙනෙක් ඒක කරන විවේචනය කරනවා. නෑ ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ ජනතාව බලාපොරොත්තු වෙන දේ ගම්පහය බලාපොරොත්තු වෙන දේ නෙමෙයි මේ මොන්රාගලයි බලාපොරොත්තු වෙන්නේ. මොන්රාගලයට උවමනා දේ නෙමෙයි ගම්පහයට බලාපොරොත්තු වෙන්නේ. ඒක තේරුම් ගත්ත හින්දා තමයි ජනාධිපතිවරණයේදී අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ බවට ගම්පහ පත් කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරේ. එතකොට අපිට තියෙන ලොකුම වගකීම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෘත්තිකයන්ගේ ඒ දරුවන්ට අධ්‍යාපන මට්ටම ඉහළ නංවන්න අවශ්‍ය කරන මානව සම්පත් හා භෞතික සම්පත් ටික ලබා දීලා ඒ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න. දෙවෙනි කාරණාව ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාවට නිදහසේ සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕනි. ඒ සඳහා කටයුතු කරන්න ඕනි. 2015 නැවතිච්ච සංවර්ධනය ක්‍රියාත්මක වෙන්න ඕනි. ගම්පහට තියෙන ලොකුම ගැටලුව අද පානීය ජල ප්‍රශ්නය. 2015 බැසිල් රාජපක්ෂ මැතිතුමා අත්තනගල්ල ව්‍යාකෘතිය හරහා ගම්පහට වතුර දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. 2015 බලයට ආපු ආණ්ඩුව අවුරුදු 3ක් ඒක නවත්තන් හිටියා. පටන් ගත්තේ නැහැ. දැන් නැවත අපි ඒක ආරම්භ කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. ගම්පහ පැත්තේ යනකොට අද පාරවල් කඩලා තියෙන්නේ. ඒ බට ටික දානවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යාකෘති හරහා
ගම්පා පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 54යි විදුලිය තිබ්බේ ලංකාවේ මෙතුමා බලයට. හැබැයි 2015 වෙනකොට 99.9ක් විදුලිය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි 2019 අපි ආරම්භ කරන රජයක් එක්ක අවුරුදු 3ක් 4ක් ඇතුළත මේ රටේම සියලුම ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අගමැතිතුමා කටයුතු කරනවායි කියලා ප්‍රකාශයක් කරා. ඒ කාර්ය තුල ගම්පා ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ගම්පා දිස්ත්‍රික්කයේ අපි උනන්දු කරන දරුවන්ට පාසල් ජීවිතය සාමාන්‍ය පෙළ පස්සේ සාමාන්‍ය පෙළෙන් පාසල් 4 යන දරුවන්ට කාර්මික විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරි දරුවන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න. මට මතකයි අපේ උපාධිධාරී වෙනුවෙන් මම බස්නාහිර පළාතේ මහා ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් වෙන්නේ 2009. 2009 වෙනකොට විශාල උපාධිධාරීන් ප්‍රමාණයක් හිටියා රැකියා විරහිතව. මහා පාරවල් වල උද්ඝෝෂණ කරගෙන. මට මතකයි මම එදා මහමිතිකමට තරඟ කරන වෙලාවේ උපාධිධාරීන් හමු වෙච්ච වෙලාවකදී ඒ අය කැමතිුන්නේ නැහැ මගේ නිල නිවාසයට එන්න. දේශපාලඥයෝ පස්සේ යන්න කැමතිුනේ නැහැ. ඒගොල්ලන් කියපු තැනට මං ගියාම මාව තියාගෙන විනාඩි 45ක් විතර මට බැන්නා. ඒගොල්ලන් දේශපාලන ඒ තරම් පිළිකුල් කරලා තිබ්බා. හැබැයි විනාඩි 45ට ගියන් පස්සේ ඒගොල්ලන් සංවේදී වෙලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කිව්වා. අවසානයේ මං කිව්වේ මං ඕගොල්ලන්ගේ ඡන්දය ඉල්ලන්නේ නැහැ. හැබැයි මං මහමෙතුනොත් මං ඕගොල්ලන්ගේ ප්‍රශ්නට විසඳුමක් හොයනවා කියලා. මම 2009 වෙනකන් ඒ වෙනකොට හිටපු සියලුම උපාධිධාරීන්ට විභාගයක් තියලා ඒ දරුවන්ට රජයේ ගුරු වෘත්තියට දෙන්න විභාගයේ සමත් වෙච්චයට ගුරු වෘත්තියට දෙන්නත් ඒ විභාගයේ අසමත් වෙච්ච කණ්ඩායම රාජ්‍ය සේවාවට බඳව ගන්නත් අපි කටයුතු කරා. ඊළඟට දෙවන අදියර අපි 2014 පටන් ගත්තා. ඒ 2019 ඉඳන් 14 දක්වා උපාධි දරුවන්ට මං හිතන්නේ එතනත් දැන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳුණා. ගොඩාක් දුරට මම 2015 අයින් වුණා. හැබැයි 2014 ඒ විභාගයේ අවසාන තිබ්බ විභාගයෙන් පස්සේ දරුවන්ට දැන් රැකියා ලබා දැන් ඒ වගේ හිතලා දෙයක් කරොත් අපිට කරන්න බැරි වැඩක් නැහැ. මම හදපු ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය මගේ කාලේ අද 1400කට වැඩි රැකියාවල් කරනවා. ඒ ආයතනේ 7-5ක් අපි ආණ්ඩුවෙන් ගන්නෙ නැහැ. ඒ ආයතනය විසින් ආදායම් ලැබෙමින් ඒක නඩත්තු කරමින් පළාත් සභාවටත් ආදායමක් එනවා. මම පළාත් සභාවෙන් අයින් වෙනකොට මිලියන 8000ක ස්ථාවර තැන්පතුවක් අපි තියලා ගියා. අද ඒ මුදල් නැහැ. ඒක තියලා ගියේ ඒක තිබ්බේ අපි රටේ හදිසි ආපදාවකදී පාවිච්චි කරන්න. දැන් කොරෝනා වගේ අවස්ථාවකදී ඔන්න පාවිච්චි කරන්න තිබ්බ වෙලාවක්. ඊළඟට අපි ගොඩනැගිල්ල පටන් ගත්ත මට උදව් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද කොබ්බකඩුව මාවතේ ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන් රාජ්‍ය සේවකයින්ට ගරුත්වයක් ඇතුව වැඩ කරන්න පුළුවන් ගොඩනැගිල්ල මගේ කාලේ මං හදුවා. මට ඒක විවෘත කරන්න බැරි වුණා. හැබැයි මගේ කාලේ තමයි හදලා අවසාන ටික කරන්න ඉස්සෙල්ලා මම මහමිතිකම හිටියන මං ඉද්දිම තමයි ඒක විවෘත කරන්නේ. හැදුවා. ඒ කියන්නේ දෙයක් කරන්න හිතුවොත් අපිට කරන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට ප්‍රසන්න රන්තුගගේ කරන්න තියෙන දේවල් හිතලා ඉවරයි. අපි වැඩ පිළිවෙලක් සකදලා ඉවරයි. හැබැයි ඒ සඳහා ඔබතුමාලා ගන්න කාලේ තමයි ප්‍රශ්නේ. 2025 පාර්ලිමේන්තු ආයි මැතිවරණ එනකොට ප්‍රසන්න රන්තුංග ඇවිල්ලා මේ ඉදිරියේ වාඩි වෙලා ওই කැමරාවට මේ තිරේ බලාගෙන අයට කිව්වොත් මම මේ දේවල් කරනවා කියලා ওই ලිස්ට් එකම කිව්වොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩාක් වෙලාවට අපිට අත්දැකීම් තියෙන්නේ එහෙම. මම 2009 ඊළඟට 2009ට පස්සේ 2014 මහමිතිකමට තරඟ කරනකොට 2009 කියපු දේවල් මම 2014 කිව්වේ නෑ. හැබැයි කරලා තිබුණේ නැද්ද? නෑ ඔක්කොම කරලා තිබිච්චින්දනේ කියන්න ඕනුනේ නැත්තේ. 2014 ඉඳන් 15 ඉඳන් අපිට ආණ්ඩුවක් තිබුණේ නෑනේ. අපි එතකොට කරේ විපක්ෂයේ දේශපාලන කාර්යභාරය තමයි අපි ඉදා කරේ. ඊට පස්සේ අපි අද ආණ්ඩුවක් ඉල්ලන්නේ අපි අද කියන දේවල් ඊළඟ අවුරුදු 5දී ඇවිල්ලා මේක කරන්න හම්බුනේ නැහැ කියන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දන්නේ ඉතින් රටේ ආර්ථික තත්ත්වයත් එක තමයි. හැබැයි මම විශ්වාස කරනවා වැඩ කරන මිනිහට ඕන තැනක වැඩ කරන්න පුළුවන් කියලා. ප්‍රසන්න රන්තුංග කියන්නේ එහෙම කෙනෙක්. මම හිතනවා මම එහෙම කෙනෙක් කියලා. මිනිස්සු ඡන්දෙ දෙයි. අනිවාර්යයෙන් මට දෙනවා. ගියසර දුන්න විදිහට මනාප මිනිස්සු මට සලකන හැටි බලා ගන්න පුළුවන් මැතිවරණයෙන් පස්සේ
ඔබතුමාලගේ වැඩසටහනකට ඇවිල්ලා මං කියන්නම්කෝ මට කොහොමද දැසල් කළා තියෙන්නේ කියලා. අපි අය මුණ ගැහෙමු. ඔය දුන්න පොරොන්දු විදිහට නෙවෙයි මිනිස්සුන්ට මේ මහ පොළවේ භුක්ති විඳින්න තියෙන යථාර්ථවත් කරපු වැඩපිළිවෙලක් එක්ක යලි අපි මුණ ගැහෙමු. ඔබතුමාට පාර්ලිමේන්තුවේ දොර විවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සංචාරක ප්‍රවර්ධන සිවිල් ගුවන් සේවා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රන්තුංග මැතිතුමාට අද කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම වෙනුවෙන් තීරණය වැඩසටහන් සහභාගී වීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට සමු දෙනවා. ආයුබෝවන්. අපි කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කළේ එතුම පිළිබඳ මේ වෙනකොට මැතිවරණ වේදිකාවෙත් සමාජෙත් බරපතල කියවීමක් තියෙනවා. අනෙක් පැත්තේ විවේචනයකුත් තියෙනවා. ඒ නිසායි අපි කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් එතුමගේ කළේ. ඉදිරියේදී ඔබ ළඟට අරගෙන එන තීරණයේ වැඩසටහන් තීරණාත්මකයි. අපි අපේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුල ඉහළම නිලධාරීන්ට මේ මේසෙට ආරාධනා කරලා තියෙනවා. කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කරන්න ඔබ වෙනුවෙන්. අපි ලබන ඉරිදා යලි මුණ ගැහිමු තීරණාත්මක වැඩසටහනක සමුගන්න අවසරයි. අයිබෝවන්.